හොඳයි සුබ දවසක් සියලු දෙනාටම. හරි අද අපි කතා කරන්නේ ළමයි මේ ප්‍රැක්ටිකල් වීඩියෝ සීරීස් එකේ තාපයේ ප්‍රැක්ටිකල් වල ආරම්භය. හරිද? අපිට තාපයෙන් තමයි වැඩිපුරම ප්‍රැක්ටිකල් ප්‍රමාණයක් තියෙන්නේ අනිත් පාඩම් වලට සාපේක්ෂව. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දන්නවා A level paper එකේ ස්ට්‍රක්චර් එකක් එනවා. වැදගත් කොටසක් තාපයේ මොකද රචනා ගන්නකුත් එනවා බහුවර්ණත් සාමාන්‍යයෙන් 8ක් 6ක් විතර එනවා A level paper එකේ. ඒතර මේ තාපයෙන් හැම අවුරුද්දකම පායේ දිගටම අනිවාර්යෙන්ම ස්ට්‍රක්චර් එකක් හැමදාම ඇවිල්ලා තියෙනවා. හරි ඒතකොට මේ තාපයෙන් අපිට දැන් ඕගොල්ලන්ට ප්‍රැක්ටිකල් සීරීස් එකේ මේ තාපයේ ප්‍රැක්ටිකල් 9යි තියෙන්නේ. හරිද? අලුත් සිලබස් එකේ ප්‍රැක්ටිකල් 9යි තියෙන්නේ. ඒතකොට මේ ප්‍රැක්ටිකල් 9 වීඩියෝ දෙකකින් තමයි කරන්නේ. හරි දැන් අද මේ පළවෙනි වීඩියෝ එක ප්‍රැක්ටිකල් තාපයේ ප්‍රැක්ටිකල් පළවෙනි වීඩියෝ එකේ මම ප්‍රැක්ටිකල් 4ක් සහ ඒ ආශ්‍රිත ඇවිල්ලා තියෙන ගණන් සාකච්ඡා කරන්නම් A level papers වල ස්ට්‍රක්චර්ස් ගැටලු. ඊළඟ වීඩියෝ එකකින් අපි ඊළඟ ප්‍රැක්ටිකල් 5. හරි ඔක්කොම ප්‍රැක්ටිකල් 9ක් තියෙනවා අලුත් සිලබස් එකේ. දැන් මේක මම සම්පූර්ණ ප්‍රැක්ටිකල් ටියුට් එක හරි පිටු 52ක ප්‍රැක්ටිකල් ටියුට් එක ගෲප් වලට දාලා තිබ්බා. හරි ඔයගොල්ලෝ ඒක අනිවාර්යයෙන්ම දැන් ගොඩක් අය ඩවුන්ලෝඩ් කරගෙන PDF වගේ PDF එක ඩවුන්ලෝඩ් කරගෙන මේ print out දාගෙනත් තිබ්බා. හරි පුළුවන් නම් print out එක දාගන්න ලේසි. එතකොට සම්පූර්ණ ප්‍රැක්ටිකල් ටියුට් එක සියලුම ප්‍රැක්ටිකල් සහ මේකේ අර කලින් සිලබස් එකේ තිබ්බ ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවා. හරි ඕල්ඩ් සිලබස් එකේ ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවා. නිව් සිලබස් එකේ ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවා. දැන් අලුත් සිලබස් එකේ ප්‍රැක්ටිකල් අපිට තියෙන්නේ කොහොමද තාපේ 9යි. ඊට අමතරව කලින් ප්‍රැක්ටිකල් තව වැඩිපුර කීපයක් තිබ්බ ඕල්ඩ් සිලබස් එකේ ඒ ප්‍රැක්ටිකල් ටිකක් දාලා තියෙනවා. හරි මම දැන් මේ වීඩියෝ ලින්ක් කරන්නේ අලුත් සිලබස් එකේ තියෙන ප්‍රැක්ටිකල් 9 විතරයි. ඒත් මේ වීඩියෝ එකෙන් පළවෙනි ප්‍රැක්ටිකල් 4 කරනවා ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ ප්‍රැක්ටිකල් 5 කරනවාම තාපේ ප්‍රැක්ටිකල් ටික සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් සහ මේ වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක තමයි කරන්නේ. හරි ප්‍රැක්ටිකල් එක විස්තර කරා කරන විදිය සහ වැදගත් කරුණු. ඉතින් මේවල වැදගත් කරුණුත් මම නෝට් එකේ ටියුට් එකේ ඔක්කොම දාලා තිනවා. ඒ ටික අනිවාර්යයෙන්ම කියවන්න. ප්‍රැක්ටිකල් එක ආයි ලියන්න. වීඩියෝ එක බලලා පොතක ලියලා ප්‍රශ්න ටික කරාම මේ ටික කොට දාගන්න පුළුවන්. හරි. ගොඩක් අයට අමාරු වෙනවා තාපේ ප්‍රැක්ටිකල්. ඉතින් මේක ඇත්තටම සංකීර්ණ කොටසුත් නෑ. සරලව තේරුම් ගත්තාම හරි. හරි මූලික කොටස් ටික තියෙන තාපේ. හොඳයි. ඒතර මේකේ ඔයගොල්ලන් ප්‍රැක්ටිකල් ටියුට් එක හෑන්ඩ්බුක් එක හරි මගේ ප්‍රැක්ටිකල් ටියුට් එක පන්ති දෙන මම දාලා තිබ්බා පිටු 52ක. හරිද? සම්පූර්ණ ප්‍රැක්ටිකල් ඔක්කොම ඇත්තම රූපත් එක්ක විද්‍යාගාරේ ප්‍රැක්ටිකල් කරන විදිය A to Z ඔක්කොම ටික විස්තර කරලා තිනවා. විශේෂ කරුණුත් දාලා තිනවා. අංග සම්පූර්ණව සහ හැම ප්‍රැක්ටිකල් එකකින්ම ප්‍රශ්න දාලා තිනවා. ස්ට්‍රක්චර්ස්. හොඳයි. දැන් අපිට තාපේ ප්‍රැක්ටිකල් වල ප්‍රැක්ටිකල් 9ක් තියෙනවා. ඒකෙන් මම දැන් මේකේ අපි මුලින්ම අපි කතා කරමු පළවෙනි ප්‍රැක්ටිකල් එක. හරි? ඒකේ තියෙන්නේ මේ කීල් නලය. කීල් නලය භාවිතයෙන් හරි අපිට මේ බොයිල් නියමය නේ බොයිල් නියමය අපිට සත්‍යාපනය කරලා පෙන්වන්න පුළුවන්. එක්කම වායුගෝලීය පීඩනය වයින්නත් පුළුවන් මේ ප්‍රැක්ටිකල් එක ඇසුරින්. ඒ වායුගෝලීය පීඩනය මේ හරිය තියෙන වායුගෝලීය පීඩනය අපිට හොයාගන්න පුළුවන් ළමයි. සහ බොයිල් නියමය සත්‍යද නැද්ද කියලා බලන්නත් පුළුවන්. බොයිල් නියමය. දැන් අපිට සාමාන්‍යයෙන් ගත්තොත් බොයිල් නියමයේ ආශ්‍රිත දැන් මෙන්න මේ ප්‍රැක්ටිකල් එකෙන් තාම විහුවගත රචනා ගැටලුවක් ඇවිල්ලා නැහැ. හරි? කියන්නේ 2019 වෙනකන් පේපර්ස් අරන් බැලුවොත් හරිද? තාපෙන් අනිත් ප්‍රැක්ටිකල් ඔක්කොගෙම හැම අවුරුද්දෙම ස්ට්‍රක්චර් එකක් හරි ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් මේ ප්‍රැක්ටිකල් එක ඊටමත් වැදගත්. මොකද මේ සැරේ ගොඩක් වෙලාට එන්න පුළුවන් මේකෙන්. දැන් අපිට වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් එකෙන් තාපයට ස්ට්‍රක්චර් එකක් එයි කියලා. මොකද මේකෙන් තාම එකම අවුරුද්දකවත් මේ බොයිල් නියමයේ සම්බන්ධ ප්‍රැක්ටිකල් එකකින් ස්ට්‍රක්චර් එකක් තාම ඇවිල්ලාම නැහැ. හරි A level papers ඔයගොල්ලෝ නම් බැලුවොත් 2019 වෙනකන් තාම ඇවිල්ලා නැහැ එකක්වත්. අනිත් ප්‍රැක්ටිකල් 8ෙන්ම ස්ට්‍රක්චර්ස් ඇවිල්ලා තියෙනවා. හරිද? බොයිල් නියමයෙන් තාම ඇවිල්ලා නැහැ. ඒකින්ද මේක ඉතාල වැදගත්. හරි මේක හොඳටම ඔයගොල්ලෝ බලා ගන්න කරන විදිය සහ මේකේ තියෙන විශේෂ කොටස් ටික. මොකද ගොඩක් එන්න සම්භාවිතාව වැඩි. හරි. ඊළඟට මම අනිත් ප්‍රැක්ටිකල් ටික මේ වෙද්දී ඉවරයි කම්ප්ලීට් 90ක් විතර. තව අපිට තියෙන්නේ ආලෝකයේ ප්‍රැක්ටිකල් ටික කරන්න තියෙනවා සහ මිනුම් උපකරණ ප්‍රැක්ටිකල් ටික කරන්න තියෙනවා. හරි ඉතින් අනිත් ප්‍රැක්ටිකල් ටික මේ වෙද්දී ඔක්කොම කම්ප්ලීට්. හරි චුම්බක ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් ටික කරා, තරංග ප්‍රැක්ටිකල් ටික කරා. හරි ඊට පස්සේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රැක්ටිකල් ටික කරා. හරි වීඩියෝස් ටික ඔයගොල්ලන්ට YouTube ක්ලාස් එකට ජොයින් වෙච්ච අයට බලන්න පුළුවන් ඔක්කොම ටික. ඒකම දැන් මේ වෙද්දී පේපර් ඩිස්කෂන් අපි සෑහෙන ප්‍රමාණයක් කරලා තිනවා. හරිද? පේපර් ඩිස්කෂන් නේ සෑහෙන ප්‍රමාණයක් කරලා තිනවා. මේවත් ඔයගොල්ලන්ට YouTube ක්ලාස් එකට ජොයින් වෙච්ච අයට බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි ආලෝකය සම්පූර්ණයෙන්ම කවර් කරමින් යනවා. මොකද දැන් මේ සැරේ A level paper එකේ අනිවාර්යයෙන්ම ආලෝකයෙන් රචනා ගන්න එන්නේ. ඒතර ස්ට්‍රක්චර් එකේ ඉන්නේ තරංග වලින්. ඒවා ටික අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රශ්නත් එක්ක
අංග සම්පූර්ණව කරනවා. හරි. ඒකම අනිකුත් සිද්ධාන්ත කොටස් සහ ගණන් වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. YouTube class එකට join වෙච්ච අයට කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඒ ටික බලන්න මම access කොහොමද ඔයගොල්ලන්ට හදලා දෙනවා. හොඳයි. අපි එහෙනම් පටන් ගමු ළමයි practical. හරි මේවා අනිවාර්යෙන් දැන් ඔයගොල්ලෝ PDF එක download කරගෙන ඇති. ඒක අනිවාර්යයෙන්ම print out එකක් පුළුවන් නම් දාගන්න. දාලා ඒවල තියෙන වැදගත්කම් note එක ලියන්න. සහ මේ මේකේ ප්‍රශ්නත් ඒකම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. හොඳයි. අපි බලමු ඔයගොල්ලන්ට මේ practical duty එක දැන් හැමෝටම ඇති. හැමෝම ගාව ඒකත් තියාගන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලද්දී. නැත්නම් ඔයගොල්ලන්ට PDF එකක් වශයෙන් තියාගෙන බලන්න පුළුවන්. කොහොම හරි කැමති විදිහකට. හරි. දැන් මේකේ ළමයි තියෙන්නේ මේ ක්වීල් නලය. හරි අපි මේක පාවිච්චි කරන්නේ ක්වීල් කියන නලයක්. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මීටරයක් විතර දිග එක පැත්තක් වැසුණු නලයක්. හරිද? වීදුරු නලයක්. ඉතින් මේක අපි සිර කරගන්න ඕන ළමයි මුලින්ම වීලි වාතය සිර කරගන්න ඕනේ. වීලි වාතය ජල වාෂ්ප වලින් තොර වීලි වාතය. මොකද ජල වාෂ්ප ඔයගොල්ලෝ දන්නවා සම්ප්‍රයුක්ත ජල වාෂ්ප තිබ්බොත් නේ වායු නියම පිළිපදින්නේ නැහැ. ඒකින්ද මේක අපි සම්පූර්ණයෙන්ම පාවිච්චියට ගන්න ඕනේ ඇතුලේ වීලි වාතය විතරයි. ජල වාෂ්ප තියෙන්න බෑ. මොකද ජල වාෂ්ප තිබ්බොත් මේක දැන් අපි බොයිල් නියමේ දානවා. බොයිල් නියමේ දාලා තමයි මේක සිද්ධාන්තය ඔප්පු කරන්නේ. ඒකින්ද බොයිල් නියමේ දාන්න නම් මෙතන ජල වාෂ්ප තිබ්බොත් සම්ප්‍රයුක්ත ජල වාෂ්ප තිබ්බොත් මොකද වෙන්නේ? ගැටලුවක් එනවනේ නේ. මොකද සම්ප්‍රයුක්ත ජල වාෂ්ප වායු නියම පිළිපදින්නේ නැහැ. අසම්ප්‍රයුක්ත ජල වාෂ්ප පිළිපදිනවා. ඉතින් අපි කියන්න මෙතන 100%ක් පාවිච්චිට ගන්නේ වියලි වාතය. දැන් වියලි වාතය ළමයි දැන් මේ ක්වීල් නලය තුල මුලින්ම සිර කරගන්න ඕනේ. සිර කරගද්දී අපි කරන්නේ මේක එක පැත්තක් මුලින්ම කොහොමද සංවෘත කරගන්නත් ඕනේ. එක පැත්තක් විවුර්තයි. හරි සාමාන්‍යයෙන් දැන් මේ වගේ මේ නලයකට වීදුරු නලයකට මේ සාමාන්‍ය මීටරයක් විතර දිගයි නලය. හරිද? මීටරයක් විතර දිග නලයන්නේ. මේකට අපි කොහොමද රසදිය මේ වගේ ඇතුළු කරගන්නේ? සාමාන්‍ය සෙන්ටිමීටර 10ක 15ක වගේ දිග රසදිය හරිද? කොටසක් මේකට ඇතුළු කරගන්න ඕනේ. රසදිය සෙන්ටිමීටර සාමාන්‍යයෙන් 10ක් 15ක් නැත්නම් 20ක් වගේ දිග රසදිය කඩක් මේ නලය ඇතුළට දාගන්න ඕනේ. දැන් නිකන් අපිට ඔහොම නලය අරගෙන හරිද? ඔහොම රසදිය වක් කරාට මේක ඇතුළට යන්නේ නැහැ නිකන්. හරි මේක සිහි නලයක් නේ ඇතුළනේ. හරිද? ලොකු විස්කම්බයක් නැහැනේ. සිහි නලයක් ඉඳන් අපි මේකට රසදිය වක් කරාට ඇතුළට නිකන් යන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මේ වගේ නලයකට රසදිය පුරව ගන්න මෙහෙමයි. මුලින්ම ඕනනම් මේකේ දෙපැත්තම විවුර්තව තියාගෙන හරි පස්සේ මේ පැත්ත සීල් කරගන්න පුළුවන්. සංවෘත කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේක ඕනනම් මේකේ ක්‍රම දෙකක් තියෙනවා. දැන් හිතන්නකෝ මේ තියෙන්නේ රසදිය තියෙන ද්‍රෝණිකාවක්. රසදිය ද්‍රෝණිකාවක්ම වෙන්න ඕනේ. රසදිය අදන්නු මොකක් හරි භාජනයක්. හරිද? අපි අර නලය අරගෙන සාමාන්‍යයෙන් කරන්නේ එක පැත්තක් රත් කරනවා. හරිද? එක පැත්තක් රත් කරනවා. හරි සීල් කරපු එක පැත්තක් කමක් නෑ මේ පැත්තේ. එක පැත්තක් රත් කරනවා. හරි මේ පැත්තේ කරනු රත් කරා කියලා. රත් කරාම මොකද වෙන්නේ? මේ ඇතුලේ තියෙන ඇතුලේ කොහමද වාතය දිනවනේ. ඇතුලේ වාතයේ පීඩනය වැඩි වෙනවානේ. මේ පැත්ත අපි මොකක් හරි කොහොම දැල්ලකට අල්ලනවා. හරි. එතකොට මේකට තාම රසදිය ඇතුලට එන්නේ නෑ නලය. මේ නලයේ තියෙන්නේ. හරිද? මේ තියෙන රසදිය. මේකට රසදිය ඇතුළු කරන විදිය රසදිය කඳ. හරි මේ පැත්ත රත් කරාදී මේ ඇතුලේ වාතය රත් වෙලා ඇතුලේ පීඩනය වැඩි වෙනවනේ. පීඩනය වැඩි වුණාම කොහොමද රසදිය මේ උඩට එන්නේ නෑ. නේ? රසදිය උඩට එන්නේ නෑ තාම බඩේදී. ඊට පස්සේ කරන්නේ මේ කෙලවර විවුර්ත කෙලවර රසදිය තුලට යොමු කරලා මේ පැත්ත අපි සිසිල් කරනවා. සිසිල් කරද්දී ඕනනම් හරි මේ පැත්ත කූල් කරන්න පුළුවන් නේ. හරි. පොඩක් මේකට වතුර ටිකක් දැම්මනම් වැක්කිරෙන්න මේ හරියෙන්. හරි මෙහාට වතුර එන්න දාන්න එපා. රසදිය වලට මික්ස් වෙන්නේ නැතු වෙන්න. හරිද? මේ හරියෙන් වතුර ටිකක් දැම්මනම් මොකද වෙන්නේ? මේ ඇතුළ සිසිල් වෙනවා. සිසිල් වෙද්දී ඇතුලේ වාතයත් සිසිල් වෙනවා. උෂ්ණත්වය සග්ගාලා අඩු වෙද්දී මොකද වෙන්නේ ළමයි? මේක ඇතුලේ පීඩනය වාතේ අඩු වෙලා ටක් ගාලා මෙතනින් මේ රසදිය ඇතුළට තල්ලු වෙනවා. දැන් මෙහෙන් එන්නේ වායුගෝලීය පීඩනයනේ. වායුගෝලීය පීඩනය. මේ වායුගෝලීය පීඩනය වැඩි වෙනවා මේ ඇතුලේ වාතයේ පීඩනයට වඩා ඇතුළ සිසිල් කරද්දී. මුලින් රත් කරා. රත් කරාම ඇතුලේ පීඩනය වැඩි. ඇතුලේ පීඩනය වැඩිනාම මෙතනින් මේ රසදිය ඇතුළට එන්නේ නැහැ කොහොමද? සිසිල් කරද්දී තමයි ඇතුලේ වාතයේ පීඩනය අඩු වෙලා එළියේ පීඩනයට වඩා මෙහෙන් වායුගෝලීය පීඩනයෙන් තල්ලු වෙලා මේ රසදිය කඳක් ඇතුළට ඇතුල් වෙනවා. අපිට අවශ්‍ය දැනට මේක ගන්න පුළුවන්. හරිද? ඒක එකක්. එහෙමත් නැත්නම් අපි කරන්නේ ඔය වගේම ඕන්න කාට හරි දැන් මේක සීල් කරලා යනන් තිබ්බනේ. මේක ඕන්න සීල් නැතුව රත් කරන්නේ නැතුව අපි සාමාන්‍ය මෙන්න මේ වගේ රබර් මේ පැත්තෙන් රබර් බුෂ් එකක් සම්බන්ධ කරනවා. රබර් බුෂ් එකක් සම්බන්ධ කරලා ඕක හොඳට අකුලනවා. රබර් නලයක් වගේ එකක් නේ. රබර් නලයක් වගේ වුණ අරගෙන මේක අපි හොඳට අකුලනවා එහෙම. හරිද? හොඳට අකුල ගන්න පුළුවන් රබර් නලයනේ. ඔන්න ඔය වගේ ඔක අකුලනවා.
අකුල්ලා ඉතින් ඇතුළේ එතකොට පරිමාව අඩුයිනේ. නේ? ඇතුළේ දැන් මේ වාතයේ පරිමාව අඩුයි අකුළුවාම. ඊට මේක දිග ඇරෙන්න දානවා. දිග ඇරෙද්දී ළමයි ඇතුළේ පරිමාව වැඩි වුණාම මොකද වෙන්නේ? පීඩනය අඩු වෙලා ඇතුළේ පීඩනය අඩු වෙලා රසදිය කඳක් මේකට ඇතුල් වෙනවා. එහෙම කරන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ නලයකට රසදිය කඳක් ඇතුල් කරගන්න විදියට. හරි මම ටියුට් එකේ දාලා තියෙනවා. හරි. දැන් ඊට පස්සේ රසදිය කඳ ඇතුල් කරගත්තා. නලයේ මුළු දිග කැපිටල් L. ඇතුල් කරගත්ත රසදිය කඳේ දිග සෙන්ටිමීටර් x. දැන් මෙන්න තමයි ළමයි සිර වෙච්ච වාත ප්‍රමාණය. නලය තුල දැන් මේ පැත්ත සීල් කරලා තියෙන්නේ. නැත්නම් එළියට යන වාතයනේ. මේ තියෙන සිර කරගත්ත වීලි වාතය. ජල වාෂ්ප නැහැ. සිර කරගත්ත වීලි වාතයේ දිග සිම්පල් L. නලයේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලයේ එහෙනම් අපිට පුළුවන් කියන්න ඇතුලේ සිර වෙලා තියෙන වාත පරිමාව කීයද? ඇතුලේ සිර වූ වාත පරිමාව මේ වෙලාවේ සිර වූ මේ වෙලාවේ දැන් අපිට කියන්න පුළුවන් වාත පරිමාව හරස්කඩ වර්ගඵලයේ වතාවක් දිගනේ. නලයේ අභ්‍යන්තර වර්ගඵලයේ දිග වාත ගන්ධයේ මෙතන L. පැහැදිලිද? දැන් මෙතන අපි සාමාන්‍යයෙන් කරන්නේ ළමයි දැන් ඔයගොල්ලෝ දන්නවා බොයිල් නියමෙන් කියවෙන්නේ මොකද්ද? ස්කන්ධේ නැත්තම් මවුල ගන්න නියත වාත ස්කන්ධයක උෂ්ණත්වයේද නියත විට මොකද වෙන්නේ? පීඩනය වායුවේ පීඩනය පරිමාවට හරිද? ඔයගොල්ලෝ දන්නවා මෙතන සමානුපාතික වෙනවානේ බොයිල් නියමේ. හරි ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. හරි වායුවේ පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ඉතින් අපි මෙතනින් ගන්නවා ළමයි මේක සමීකරණයක් කරද්දී දානවා නියතයක්. නේ? උතනින් අපිට එනවා මේ v අරස් ගුණ කරාම pv ගුණිතේ නියතයක්. ඉතින් අපි ඕක අවස්ථා දෙකකට දානවනේ. p1 v1 සමානයි p2 v2 බොයිනේ. හරි පරිපූර්ණ වායුවක් අපි ගන්න ඕනේ නේ. නැත්නම් පරිපූර්ණයි කියලා ප්‍රකාශනය කරන්න වෙනවා. ස්කන්ධය නියත උෂ්ණත්වය නියත. හරි ස්කන්ධය සහ උෂ්ණත්වය නියත වායුවක මොකද වෙන්නේ? ඕනම වෙලාවක පීඩනයේ පරිමාවෙත් ගුණිතය හැමතිස්සෙම එකම අගයක් එන්නේ. ගුණිතේ නියතයක්. ඉතින් මේකේ පීඩනය ළමයි වැඩි කරොත් පරිමාව අඩු වෙනවා. හරි මේ වායුව මත අපි එල්ල කරන පීඩනය වැඩි කරොත් පරිමාව අඩු වෙනවා. හරි පරිමාව අඩු වෙනවා කියන්නේ මේ වාත කඳේ දිග අඩු වෙනවා. පීඩනය අඩු කරොත් මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙනවා. වාත කඳේ දිග L වැඩි වෙනවා. ඉතින් අපි මේකේ කරන්න ළමයි දැන් මේ නලය මේ තිරසත් එක්ක කිසියම් කෝණයකින් ආනතයිනේ. ඔය කෝණය අපි අංශක දැන් බිඳුව ඉඳන් ටික ටික අපිට වැඩි කරන්න පුළුවන්. ටික ටික වැඩි කරන්න මොකද වෙන්නේ? අංශක 90 වෙනකම් වැඩි කරන්න පුළුවන්. මේ නලය ඔන්න මුලින්ම තිරස්ස තියලා නැත්නම් සිරස්ස තියුණත් කමන්නේ නැහැ. නලයේ මුලින්ම සිරස්ස තියෙනවා. සිරස්ස දීලා මම ටික ටික මේ කෝණේ මෙහාට ඔන්න වැඩි කරන්න පුළුවන්. හරි අංශක 90 දක්වා. ඊට පස්සේ මේ පැත්තට තව කරකවන්න පුළුවන්. අංශක 180 දක්වාම වැඩි කරන්න පුළුවන්. හරිද? නැත්නම් මම මෙතන මාලිලා තියෙන්නේ මෙතන දැන් අපි මෙතනින් කෝණෙ මයින්න පටන් ගත්තා නම් මේ පැත්තට අංශක 90 දක්වා වැඩි කරන්නත් පුළුවන්. මේ පැත්තට අංශක 90 දක්වා. ඒකයි මෙතන මේ θීටාගේ පරාසය ඍණ 90 ඉඳන් ධන 90ට නේ. හරි මේ පැත්තේ ඍණ 90 මේ පැත්තෙන් ධන 90 දක්වා අපිට කරකවන්න පුළුවන්. කරකවද්දී වෙන්නේ ළමයි දැන් වායුගෝලීය පීඩනය කොහොමද මෙහාට ගෙලින්ම මෙහෙන් තල්ලු වෙනවනේ. 5 වායුගෝලීය පීඩනය 5 රසදිය සෙන්ටිමීටර. ඊට පස්සේ මෙතන මේ ඕනම වෙලාවක මේ ආනත කෝණය මේකේ ලිව්ව හැකි ඍජු කෝණී ත්‍රිකෝණයක් එනවා මේ. දැන් මේක අපිට තමයි මීටර කෝදු හයි කරගන්න වෙනවා. එකක් තමයි මේ නලයේ දිගේ 1 මීටර කෝදුවක් හයි කරගන්න වෙනවා. මෙහෙම මීටර පරිමාණයක් හයි කරගන්න වෙනවා. මේ නලයේ දිගේ 1 මීටර පරිමාණයක් හයි කරගන්න ඕනේ. ඇයි ඒ ළමයි? මොකද කිසියම් මොහොතක මේකේ සිර වෙලා තියෙන මේ වාත කඳේ දිග මැන ගන්න පුළුවන් එතකොට ගන්න. හරි. තව මීටර කෝදුවක් ඕනේ මෙන්න මේ කෙලවරට මේ නලයේ ඉහළ කෙලවරට සිරස් උස බලන්න. මේ h කියන එක මැන ගන්න මෙතනත් මීටර කෝදුවක් හයි කරලා තියාගන්න වෙනවා. හරිද? නලයේ මුළු දිග කොහොමත් අපිට මැන ගන්න පුළුවන් මීටර එකක් වගේ දිග නලයක් ගත්තා නම් හරි. හරි. දැන් අපි කරන්නේ මේ නලය කොහොම අංශක බිඳුව ඉඳන් 90 දක්වා කොහොම ටික ටික වෙනස් කර එක් අවස්ථාවේ ළමයි මේ ඇතුලේ තියෙන වාත කඳේ දිග මැන ගන්න ඕනේ. හරි. ඒතර ඇතුලේ තියෙන වාත කඳේ දිග තමයි මැන ගන්න ඕනේ. ඒක මේ තිරස් මට්ටමේ ඉඳන් මෙන්න මේ ඉහළ කෙළවරට තියෙන උස. සිම්පල් h මැන ගන්නත් ඕනේ සෙන්ටිමීටර. හරි. දැන් මට කියන්න තමයි දැන් මේක කරකවද්දී ඇත්තටම මොකද්ද වෙන්නේ දැන්? අපි දන්නවා දැන් මේ වෙලාවේ ඕන වෙලාවක මේක සමතුලිතයිනේ. කිසියම් මොහොතක් ගත්තොත් නේ. ඉතින් වායුවේ පීඩනය මම ගන්නවා p කියලා. වායුවේ ඇතුලේ පීඩනය කිසියම් මොහොතක p. වායුවෙන් හදන්නේ රසදිය ගඳ මෙහාට තල්ලු කරන්න. ඊට පස්සේ රසදිය ගඳිනුත් බර නිසා පීඩනයක් එනවනේ මේ පැත්තට. නේ? රසදිය ගඳේ බර නිසා එන පීඩනය අපි ගන්න ළමයි රසදිය ගඳෙන් එන සිරස් උසට අදාළව තමයි එයාගෙන් එන පීඩනය ගන්නෙ. රසදිය ගඳේ දිගේ x නේ. මෙතන කෝණේ θ නම් අනුරූප කෝණ වලින් මේකත් θ. එතකොට මේ රසදිය ගඳේ මුළු දිගේ x වලින් සිරස්ස පහළට නේ. සිරස්ස පහළට බලපාන උස x අපි දන්නවා මේ පැත්තට එන්නේ cos θ මේ පැත්තට sin θ. අන්න x sin θ කියන පීඩනය රසදිය ගඳෙන් මේ පැත්තට ඇති වෙනවා මේ වායුව මත.
සහ වායුගෝලීය පීඩනයනුත් මේ පැත්තට ෆයි කියන වායුගෝලීය පීඩනය ඇති වෙනවා. ඒ ඕනම වෙලාවක වායුවේ පීඩනය සමානයි හරි වායුගෝලීය පීඩනය සහ මේ රසදිය ගතෙන් ඇතිවන පීඩනවල මේ වෙලාවේ නම් එකතුව තමයි එන්නේ. හරි මේ වෙලාවේ එකතු වෙන්නේ. ඉතින් අපිට ඒක ලියන්න පුළුවන්. හරිද? මේ වෙලාවේ ඕනනම් මේ රසදිය ගතෙන් සහ වායුගෝලීය පීඩනයෙන් ඇති කරන පීඩනවල එකතුව සමානයි මේ ඇතුලේ තියෙන මේ වෙලාවේ සිර වූ වාත පීඩනයේ පීඩන. ඒ කියන්නේ අපිට එනවා ෆයි ධන මෙතන x sin θ. x sin θ. ඒ කියන්නේ රසදිය සෙන්ටිමීටර ෆයි ධන x sin θ. sin θ ගන්න දැන් sin θ තමයි ළමයි අපි මෙන්න මේකෙන් මැනගන්නේ. මේ කෝණේ සමාන හින්දා මෙන්න මේ උස සම්මුඛ පාදයේ බෙදීම කාරණේ කැපිටල් L. h යට L. sin θ ලිව්වේ h යට L කියලා. පැහැදිලිද? ඊට පස්සේ දැන් ඔය රසදිය සෙන්ටිමීටරනේ නේ. මේ අපි ආරතේ රසදිය සෙන්ටිමීටර වලින්. දැන් රසදිය ගණන්තය රෝ මේ ගුරුත්වාකර්ෂණ g හින්දා අපිට මේක පැස්කල් කරන්න h rho g දාන්න පුළුවන්. ෆයි ධන xh L හරිද මේක මීටර කරලා දාන්න ඕනේ. නැත්නම් මීටර වලින් ගත්තත් කමක් නැහැ rho g. හරි ඔන්න දැන් පැස්කල් වලින්ම ගන්න පුළුවන්. හරි ඒක පැස්කල් වලින් ගද්දි මෙතන සෙන්ටිමීටර මීටර කරන්න ඕනේ මොකක් කරලා 100න් බෙදන්නත් වෙනවා. දැන් මේවා සෙන්ටිමීටර නිකන් තියෙන්නේ. සෙන්ටිමීටර හින්දා මීටර කරන්නත් ඕනේ. ඒකත් මතක තියාගන්න. ওই විදිහට අපිට දැන් ඕනම වෙලාවක ළමයි මේ ඇතුලේ තියෙන වාතයේ පීඩනය ගන්න පුළුවන්. දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ මේකම දැන් ටික ටික මෙහෙම උඩට කරගෙවුවා නම් මොකද වෙන්නේ? ටික ටික උඩට කරගෙවුවොත් වායුගෝලීය පීඩනය කොහොමද එනවනේ ෆයි. මෙන්න මේ රසදිය කඳෙන් එන පීඩනය ටික ටික මොකද වෙන්නේ? අර කෙලින්ම දැන් මේ වෙලාවේ රසදිය කඳේ මුළු බරම මෙයාට දැනෙන්නේ නැහනේ. කොටසක් මේ බිත්තියෙන් දරා ගන්නවා. මේ පැත්තට එන සංරචකය තමයි මෙයාට බලපාන්නේ. x sin θ. එයාවේ මේක උඩට කරකවන්න අපිට පේනවා මෙන්න මේ සිර වෙච්ච වාත කඳේ දිගේ එන්න අඩු වෙනවා පරිමාව. ඒකට හේතුව තමයි මෙහෙන් එන පීඩනය වැඩි වෙනවා. මේක අපි ටික ටික උඩට කරකවන්නේ. උඩට කරකවන්න අර රසදිය කඳෙන් එන බර එන්න يعني මෙයාට එන ඇති වෙන පීඩනය රසදිය කඳෙන් මේ වාතය මත ඇති කරන පීඩනය එන්න වැඩි වෙනවා. වැඩි වෙන්න වායුවේ පරිමාව අඩු වෙන මොනින් හින්දා L ටික ටික අඩු වෙනවා. ඒ එක අවස්ථාවේ අපි පාඨාංග ගද්දී මෙතන h අගයයි හරිද? කැපිටල් L අගේ කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. මේ h අගේ මැන ගන්නත් ඕනේ. මෙන්න මේ ඇතුලේ සිර වෙලා තියෙන වාත කඳේ දිග මැන ගන්නත් ඕනේ. අවස්ථාවකට විතර ගත හැකියි. ඊට පස්සේ මේකේ වුණා මේ පැත්තට කරකවලා ගන්නත් පුළුවන්. හරි මේ පැත්තට කරකවද්දි වෙන්නේ ළමයි. එතකොට දැන් නලය මේ තිරස් මට්ටමේ පහළට කරගෙවුවොත් වෙන්නේ වායුගෝලීය පීඩනය කොහොමද වෙනවනේ? ඔන්න බලන්න. මෙහෙම. මේ මම කියනවා දින්න මෙහෙම මේ දිග නලය. පහළට කරගෙවුවොත්. හරි එතකොට වෙන්නේ මෙන්න රසදිය කඳ. හරි වායුගෝලීය පීඩනය කොහොමත් මේ පැත්තට ෆයි එනවා. එතකොට වෙන්නේ මේ වාත පීඩනය P දැන් රසදිය කඳෙන් එන පීඩනයත් එතකොට මේ පහළට තියෙන්නේ. නේ මේ පැත්තට එන්නේ. හරි එතකොට ඒක ඔයගොල්ලෝ විභේදනය කරලා කොහොමත් ගන්න වෙනවා. හරි රසදිය කඳෙන් එන පීඩනය දැන් මෙහාට එන්නේ එතකොට. හරි එතකොට මොකද වෙන්නේ? මෙහාට එනවා කියන්නේ දැන් ඒකින් වායුව මත පීඩනය අඩුවීමක් නේද වෙන්නේ එතකොට. මොකද රසදිය කඳෙන් එන පීඩනය දැන් මේක නම් කෙලින්ම මෙහාට බැලලා පහළට කරකවද්දී මම නැගලා පෙන්නන්නම්. පහළට කරකවද්දී හරි ඔන්න බලන්න මේක නලයේ පහළට අපි කරකවද්දී කොහොනේ මේ දින රසදිය කඳ. හරි පහළට කරකවද්දී ඔන්න බලන්න මෙතන රසදිය කඳෙන් එන මේ සිරස් උසනේ මේ පැත්තට එන්නේ. පැහැදිලිද? සිරස් උස මේ පැත්තට තමයි එන්නේ. හරි. එතකොට වෙන්නේ මේ වාතයේ පීඩනය මෙහෙන් එන අනිකුමත් වායුගෝලීය පීඩනය නේ වායුගෝලීය පීඩනය මෙහාට එනවා. වාතයේ පීඩනය මෙහාට. හරිද? රසදිය කඳෙන් එන පීඩනයත් මොකද වෙන්නේ එතකොට? මේකට එකතු වෙන්නේ අඩු වෙනවනේ. එතකොට මෙතන ලියන්න වෙන්නේ හරිද? P සමානයි phi ඍණ x sin θ. හරි මෙතන ආවේ කියන්නේ මේ උඩට කරකවද්දී දෙන්නේ phi ධන x sin θ. අර මොකද රසදිය කඳෙන් ගෙලිම මේ වායුව මතත් පීඩනය එල්ල වෙනවා. පහළට කරකවද්දී තිරස් මට්ටමින් පහළට කරකවද්දී පීඩනය අඩුවීමක් තමයි වෙන්නේ. එතකොට අපිට දැන් ඇත්තටම වෙන්නේ දැන් මෙහෙම දැන් අපි උඩින් නම් කරපුවාම ආවනම් මේ නලයේ ඔහම සිරස් විවුර්ත කෙලවර උඩට දෙද්දි තමයි වාත කඳේ දිග අඩුම. ඇයි නලයේ විවුර්ත කෙලවර කෙලින්ම උඩට තිබ්බොත් මෙහෙම. එතකොට ළමයි කෙලින්ම වායුගෝලීය පීඩනය කොහොමද වෙනවා? රසදිය කඳේ සම්පූර්ණ පරිම ඇති වෙන පීඩනයේ වායුවට බලපාන හින්දා පරිමාව අඩුම වෙනවා. මේක බලන්න පුළුවන් කරද්දී පරිමාව අඩුම වෙනවා වාතයේ. ඊට පස්සේ ඔහම ටික ටික මම කරකවද්දී අපිට වෙනවා ටික ටික රසදිය කඳෙන් එන පීඩනය අඩු වෙනවනේ. මොකද බිත්තිරස් බලපානවනේ පීඩනයක් කොටසක්. විදුලිය යනවනේ. එතකොට අපිට පේනවා රසදිය කඳේ පීඩනය චුටි චුටි මෙයාට අඩු වෙද්දී L ටික ටික වැඩි වෙනවා. L වැඩි වෙලා මොකද වෙන්නේ? මෙන්න මේ තිරස් අවස්ථාවට
එනකම්ම කරකවන්න ඊට පස්සේ h ගේ ඍණාගයන්ටත් කරකවන්න. කරකවද්දී අපිට වෙනවා පීඩනයේ එන්න වායුව මත එන්න පීඩනය මොකද රසදී ගඳෙන් එන පීඩනය එන්න වාතයේ මත අඩු වෙන හින්දා පරිමාව වැඩි වෙනවා. දිගටම පරිමාව වැඩි වෙනවා. උඩදී තමයි මෙන්න මේ විවුර්ත කෙලවර උඩට ඉන්න අවස්ථාවේ තමයි පීඩනය වැඩිම. එතකොට පරිමාව අඩුම. L අඩුම. මේක යට කෙලවරට එනකම්ම කරකවන්න පුළුවන්. විවුර්ත කෙලවර යටට එද්දි තමයි ළමයි පීඩනය මොකක් වෙන්නේද? හරිද? පීඩනය අඩුම අවස්ථාවේ එන්නේ. එතකොට පරිමාව උපරිමව වැඩි වෙනවානේ. පරිමාව උපරිමව වැඩි වෙනවා. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හොඳයි. දැන් ඔයගේ ළමයි අපි එක එක මෙහෙම කරකවද්දී අවස්ථා 10කට හරි ගමක් නැහැ. කොහොම කරකවද්දී එක එක මේ H අගයන් සිම්පල් H අගය කියන්නේ මේ තිරස් මට්ටමේ ඉඳන් මේ නලයේ මෙන්න මේ විවුර්ත කෙලවරට උසනේ සිරස් උස මීටර කෝදකින් මනින්නේ. ඒ එක එක අගයන්ට අදාළව මෙතන සිර වෙලා තියෙන වාත ගන්ධය ටිකක් දැනගන්න. ඉතින් අපි ඔහොම අවස්ථා 8කට හරි 10කට හරි H ගේ ධනාගයන් සඳහන් ගන්න පුළුවන්, H ගේ ඍණාගයන් සඳහන් ගන්නත් පුළුවන්. අරගෙන මෙතන අපිට සාධාරණ ඔලිව්වේ හැකි P සමානයි 5 ධන x sin θ ලියුවොත් මොකක්ද එන්නේ? sin θ ලියුවොත් h යට l. දැන් උතන ළමයි h ගේ ධනාගයන්, ඒ කියන්නේ මේ උඩට විවුර්ත කෙලවර මේ උඩ පැත්ත තියෙද්දි මේ කලාපේ තියෙද්දි h දාන්න ධනාගයන්. මෙතන දාන්න එනවා. එතකොට තිරස් මට්ටමින් විවුර්ත කෙලවර පහළට කරකවද්දී h ට දාති ඍණාගයත් එක දාන්න. මොකද මෙතන අපි දැන් දැක්ක කලින් 5 ඍණ තමයි එන්න ඕනේ xh යට l. එතකොට h ට ආදේශ කරලා ඍණාගයන් දැම්ම නම් හරි. කොහොම අපිට පස්තාරේ ලක්ෂ ටික මාක් කරලා එන්න ගන්න පුළුවන්. දැන් බලමු මේකේ කොහොමද දැන් අපි වාතයට දානවා. අපි හිතමු බොයිල් නේ මේවා පිළිපදිනවා කියලා උපකල්පනය කරලා දානවා PV ගුණිත නියතයක් නේ. වාතය සඳහා නේ. ඒතකොට P ට දැම්ම හැකි මොකද්ද? වායුවේ පීඩනය අපිට දැම්ම හැකි සාධාරණව මොකක් හරි 5 ධන x වතාවක් h යට l. මේ දැන් මේක රසදිය සෙන්ටිමීටරනේ නේ. මේක ඕන අපිට කෙලිම පැස්කල් කරන්නත් පුළුවන් නේ. රසදිය ඝනත්වය ρ වතාවක් g නේ. මෙතන හැබැයි මීටර කරලා දාන්නත් වෙනවා. එතකොට මීටර කරලා දාන්න වෙනවා. වතාවක් පරිමාවට දාද්දී හරස්කඩ වර්ගඵලය ඇතුලේ නලයේ වතාවක් දිගනේ. ඒ කියන්නේ වාත කඳේ පරිමාව. හරස්කඩ වර්ගඵලයේ අභ්‍යන්තර වතාවක් L කියන්නේ සිර වෙච්ච වාත කඳේ දිග කිසියම් මොහොතක සාධාරණව. නියතයක් K. මම දැන් මෙතන ළමයි එකයට L ගන්න උත්තර කරගන්නවා. මොකද මේක ලේසි. එකයට L කියන්නේ එක පස්තාරය අඳිනවා නම් y අක්ෂයට අරගෙන L හරස් තුන කරන්නේ මේ පැත්තට, K මෙහාට හරස් තුන කරන්නේ. එතකොට මම මෙහෙම ලිව්වොත් මාර්ග වල ගන්න තේරෙනවද කියලා මෙතන ගත්තොත් 5 ධන xh යට l ρg හරිද? වතාවක් a k හරස් තුන කරන්නේ මේ පැත්තට, l හරස් තුන කරන්නේ අර පැත්තට. දැන් උතනින් ඕගොල්ලන්ට එක යට l උක්ත කරගන්න පුළුවන්. ඔගේ සොයාගත්ත විචල්ලයට අපි ගමු මෙන්න මේ සිම්පල් h අගයන්. එතකොට මේකේ වරහන් ඉවත් කරොත් මොකක්ද වෙන්නේ සම්බන්ධය? හරි. මම මේ ටික මකන්නම්. මෙහෙ ලියන්න ඉඳ නැත්තම් ලියන්න. හරිද? රසදී ඝනත්වය ρ. උතන අපිට පේනවා එක යට l උක්ත කරොත් එක යට l සමානයි මේ වරහන් ඉවත් කරොත් මොකක්ද වෙන්නේ? වරහන් ඉවත් කරොත් එනවා ඔයගොල්ලන්ට පේනවා ඇති x ρ g a නේ. x ρ g a යට k l නේ. k l වතාවක් බලන්න හරිද කියලා. වතාවක් h ධන මෙතන ඉවත් කරාම එන්නේ 5 ρ g a යට k. හරි බලන්න. ඔන්න. ඒ කියන්නේ ළමයි අපිට මේක y අක්ෂය ගන්න පුළුවන්. y අගයන් සඳහා මේක නියතයක්නේ අනුක්‍රමණය m. මේක අපි ගන්නවා x අක්ෂය සඳහා. මේක ගන්නවා නියත පදයේ c. y සමානයි බලන්න ඕගොල්ලන් පේනවා mx ධන c ආකාර ප්‍රස්ථාරයක් එන්නේ. ඉතින් දැන් ඔතනින් පස්සේ අපිට කරන්න තියෙන්නේ ඇත්තටම දැන් ඔය අපි බොයිල් නියමයේ සත්‍යය කියලා හිතලා. ඒ කියන්නේ මේ බොයිල් නියමයේ සත්‍යය කියලා හිතලා නෙමෙයි දැම්මේ PV ගුණිත නියතයක් කියලා. ඉතින් PV ගුණිත නියතයක් කියලා අපි උපකල්පනය කරලා අරගෙන මේ වායුව සඳහා අපි බොයිල් නියමයේ උපකල්පනය කරනවා සත්‍යය කියලා මේ වායුව සඳහා. දාලා අපි මේ වගේ අපි සලරේගී වස්තාරයක් එනවනම් ඒ කියන්නේ අපි පරීක්ෂණාත්මකව ගත්ත ලක්ෂ්‍ය මෙහෙම ලකුණු කරලා ඇන්දාම සලරේගී වස්තාරයක් එනවනම් ඒකෙන් මොකද්ද කියවෙන්නේ? ඒ කියන්නේ බොයිල් නියමයේ හරිය කියන එකනේ. බොයිල් නියමයේ අපිට සත්‍ය බව වෙන්නන්නත් පුළුවන්. මොකද මම මේ સિદ્ધාන්තය ගොඩනගන්නේ මේ සම්බන්ධය මම ගොඩනගන්නේ බොයිල් නියමයේ සත්‍යය කියලා උපකල්පනය කරලා. මේ වායුව සඳහා බොයිල් නියමයේ සත්‍යය කියලා උපකල්පනය කරලා වායුවේ කිසියම් මොහොතක පීඩනය හරිද? මෙයා කිසියම් මොහොතක පරිමාවේ ගුණිතයට සමානයි මේ නීතියක් කියලා ගන්න ගුණිතේ. කොහොම අරන් ගිහිල්ලා අපි මේ සම්බන්ධය ගත්තාම සරල රේඛීය පස්තාරයක් කියනවා h අගයන් එක්ක එකයට l අගයන් පස්තාරගත කරාම අදින පස්තාරේ. ඊට පස්සේ පරීක්ෂණාත්මකව ගත්ත කණ්ඩායමක h අගය සහ l අගය හොයලා එකයට l අගයන් අරන් ඇඳ ලක්ෂ ටික මාක් කරලා ඇඳ සරල රේඛාවක් y සමානයි mx ධන c ආකාරයෙන් ආවා. ඒතර ඒකෙන් කියවෙන්නේ මේ දෙකෙන් එකක්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ බොයිල් නියමයේ සත්‍යය.
ඊට පස්සේ දැන් අපි බලමු ළමයි ඔතනින් පස්සේ අපිට තියෙනවා කොහොමද වායුගෝලීය පීඩනය ගණනය කරන්නේ. ඉතින් මේ ප්‍රැක්ටිකල් එකේ ඔය ටික තමයි තියෙන්නේ. වායුගෝලීය පීඩනය ගණනය කරද්දී අපිට තියෙනවා මේ පස්තාරේ අපිට එකක් තමයි අන්තක්කණ්ඩේ C සහ මේකේ අනුක්‍රමණය. මේ පස්තාරේ අනුක්‍රමණය ගන්න පුළුවන් නේ. පස්තාරේ අනුක්‍රමණය ගත්තොත් මොකක්ද වෙන්නේ? මේ අනුක්‍රමණය ගත්තොත් වෙනවා x ρ g a යට kl. අන්තක්කණ්ඩේ ගත්තොත් phi ρ g යට a. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා අනුක්‍රමණයේ අන්තක්කණ්ඩයෙන් බෙදුවොත් මොකක්ද වෙන්නේ? අනුක්‍රමණය හරිද? අන්තක්කණ්ඩේ නැත්නම් අන්තක්කණ්ඩේ අනුක්‍රමණයෙන් බෙදුවොත් බලන්න මොනවද කැපිලා යන්නේ? phi ρ g a යට x ρ g යට a යතාවක් යට kl නේ. එතකොට උතන පේනවා බලන්න phi ρ g මෙතන phi ρ g යට k phi ρ g a යට k බෙදන්න ඕනේ අන්තක්කණ්ඩේ අනුක්‍රමණය x ρ g a යට kl. එතකොට ඔයගොල්ලන්ට පේනවා ρ g යට k ρ g යට k කැපිලා කියලා මොකක්ද වෙන්නේ? phi යට x යට l කියන්නේ l උඩට එනවනේ. කොහොමද බලන්නේ? phi කියන්නේ වායුගෝලීය පීඩනය. හරිද බලන්න? phi යට x වතාවක් l නේ. හරිනේ ඔහොම නේ. මේ දෙක බෙදුවාම ඒ කියන්නේ උතන අපිට පස්තාරේ අන්තක්කණ්ඩය අගය හොයා ගන්න පුළුවන්. ඇන්දට පස්සේ මෙතන කීයද කියලා අනුක්‍රමණය හොයා ගන්නත් පුළුවන් නේ. පස්තාරේ මත පිටි හොඳින් කියව ගන්න පුළුවන් ලක්ෂ දෙකක් අරගෙන y කන්දාංග වෙනස x කන්දාංග වෙනසින් බෙදන්න. අන්තක්කණ්ඩයක් දන්නවා අනුක්‍රමණයක් දන්නවා. ඒ දෙක බෙදුවාම එනවා කියලාද දන්නවනේ. ඒක සමානයි ළමයි වායුගෝලීය පීඩනයේ වතාවක් L යට x. කොහොමද? L කියන්නේ මොකද්ද? ඒකත් අපි දන්නවා. නලී මුළු දිග සාමාන්‍ය මීටරයක් වගේ එන්නේ නැත්නම් මැනගන්න. සිම්පල් x කියන්නේ මේක ඇතුලේ සිර කරගත්ත රසදිය කඳේ දිග. ඒක වෙනස් වෙන්නේ නැහැ පරීක්ෂණේ පුරා. ඔතනින් අපිට පුළුවන් මොකක් හොයාගන්නද? phi හොයාගන්න පුළුවන්. දැන් phi යුක්ත කරොත් අපිට එනවා phi සමානයි හරි c යට m වැඩි කිරීම x යට l. ඔතනින් අපිට වායුගෝලීය පීඩනය හොයන්න පුළුවන්. ඒක තමයි ළමයි අපේ පළවෙනි ප්‍රැක්ටිකල් එක. මේකෙන් තාම ප්‍රශ්න ඇවිල්ලා නැහැ. මම මේකේ ටියුට් එකේ ප්‍රශ්නයක් දාලා තිනවා ඒක කරන්න. ওই ටිකම තමයි අහලා තියෙන්නේ. හරිද? පස්තාරේ ওই ටික මම විස්තර කරපු ටික පොඩක් මතක් වෙන්නත් එක්ක මේ පළවෙනි ව්‍යුහගත රචනා ගැටලුව කරන්න. හරිද? එතකොට මේ පරීක්ෂණයේ අපි රසදිය තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. හරි. රසදිය භාවිතා කරනවා සහ මේකේ කිවිල් නලය පාවිච්චි කරනවා. හරි. ඒ ටික මේකේ තියෙනවා අහලා ඒ ටික වැදගත්. සහ රසදිය ඇතුළු කරන විදියක් දාලා තියෙනවා. හරිද? ඒ ටික ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත්. හොඳයි. අපි ඊළඟ ප්‍රැක්ටිකල් එකට එමු. ඒකෙත් අපි බලමු විභාග ගණනක් හදන්න ඉතින් ඉඳන්. දැන් මේක තාම අපිට ගණන් ඇවිල්ලා නැහැ. හරි මම මේකේ ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් දාලා දෙනවා අලුත් ප්‍රශ්නයක් ඒකත් කරන්න. එතනින් පස්සේ අපි ඊළඟ ස්ට්‍රක්චර් තුනෙන් මම ගාන බගින් හදනවා විභාග ගණන් ආපු ඒවා. හොඳයි. දැන් අපිට තියෙන ඊළඟ ප්‍රැක්ටිකල් එක තමයි මේ නියත පීඩනයේදී වායුවක උෂ්ණත්වයත් එක්ක පරිමාව විචලනය වීම අධ්‍යයනය කිරීම. හරි ඒක වැදගත්. දැන් මේ ප්‍රැක්ටිකල් එක අපි ඇත්තටම මේක චාල්ස් නියමයත් එක්ක සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණේ මේකෙන් නම් අවස්ථා දෙකකම ඇවිල්ලා තිනවා ස්ට්‍රක්චර්ස් ඒ ලෙවල් පේපර්ස් වල අපි එක ගණක් හදමු ප්‍රැක්ටිකල් එක සාකච්ඡා කරලා. හරිද? එතකොට මේකෙදී අපිට තියෙන්නේ අපි ප්‍රැක්ටිකල් එකේදී හරිද මේ උෂ්ණත්වයත් එක්ක පරිමාව කොහොමද වෙනස් වෙන්නේ නියත පීඩනයේදී. ඒ කියන්නේ චාල්ස් නියමනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා අචල වාත ස්කන්ධයක පීඩනයේ නියත නම් මොකද වෙන්නේ? හරි අචල වාත ස්කන්ධයක පීඩනයේ නියත විට උෂ්ණත්වයත් එක්ක පරිමාව මොකද වෙන්නේ? අනුලෝම සමානුපාතිකයි නේ. හරි. ඒ කියන්නේ අපිට ලියුව හැකි පරිමාව උෂ්ණත්වයට නිරපේක්ෂ උෂ්ණත්වය. ඒ කියන්නේ කෙල්වින් උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි. ඒ උතන අපිට සමීකරණයක් කරද්දී ඕන නම් මේක නියතයක් දාන්න පුළුවන්. v සමානයි kt. ඉතින් අපි දැන් මේකෙදි තමයි අවශ්‍ය උපකරණ වශයෙන් ගන්නවා ගැඹුරු ජල තාපකයක්. නැත්නම් රෝණිකාවක් ගොඩක් ගැඹුරු තියෙන එකක් වෙන්න ඕනේ. ජලයේ තියෙන්නේ. ඒක තියෙනවා කම්බි දලක් තියලා තෙපාව මත තමයි තියන්නේ. මේ තියෙන බාසන් දාහකය මන්තය හරි මේවා හරියට අඳින්න ඕනේ. මේ තියෙන උෂ්ණත්වමානි උෂ්ණත්වමයි ඉන්නේ. හරි මේ තියෙන ළමයි මේ සිහින් කෙලවරක් වැසූ කේශික නලය. අපි සිහින් කේශික නලයක් ගන්න හේතුව දැන් අපිට ඇත්තටම මේකේ වාතයේ උෂ්ණත්වෙම අයින්න ඕනේ නේ. පාඨාංග ගද්දි උෂ්ණත්වයත් එක්ක පරිමාව ලෙස ඇත්තටම ගන්න වෙන්නේ අපි මෙයාගේ දිග. මේ තියෙන සිර කරගත්ත වාත ස්කන්ධය. වීලි වාත ස්කන්ධය මේකේ ජල වාෂ්ප තියෙන්න බෑ. මොකද සම්ප්‍රයුක්ත ජල වාෂ්ප තිබ්බොත් එහෙම වායුව පිළිපදින්නේ නැහැ. මේ තියෙන සිර කරගත්ත වාත ස්කන්ධය වීලි වාතය. මෙතන සිර කරගන්න ළමයි රසදිය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් එකක වගේ පොඩි කෙන්දකින්. රසදිය කඳක් නෙමෙයි. රසදිය සෙන්ටිමීටර් දැන් කලින් ප්‍රැක්ටිකල් එකේ සෙන්ටිමීටර් 15ක් 20ක් වගේ රසදිය කඳක් මෙතන පාවිච්චි කරන්නේ. මෙතන රසදිය කෙන්දක්. සෙන්ටිමීටර් එකක් වගේ. හරි එතකොට මෙතන ඇත්තටම වෙන්නේ දැන් මෙතන පීඩන බැලන්ස්. උඩයි යටයි පීඩන බැලන්ස් නේ. වායුගෝලීය පීඩනයෙන් එන පීඩනයයි
රසදිය කෙන්දෙන් එන පීඩනයේ එකතුව තමයි හැමතිස්සෙම මේ සිර වෙච්ච වාත කඳේ පීඩනය. ඉතින් අපි කරන්නේ මෙහෙම රත් කරනවා. රත් කරද්දී මේක හොඳට මන්දනය කරන්න ඕනේ. උෂ්ණත්වමාන පාඩාංග කියව ගන්න වෙනවා. හරි මේකට අපි හයි කරලා තිනවා මේ වාත කඳේ පරිමාව මැනගන්න බෑනේ. එකපාරට අපි මයින්නේ වාත කඳේ දිග. ඒකට මේ රබර් පටි වලින් මේ කේශික නලයත් එක්ක මේ මීටර පරිමාණයක් සම්බන්ධ කරගන්නත් වෙනවා. හරි. ඉතින් මේකදී අපි දැන් කරන්නේ මේක රත් කරනවා. නේ? රත් කරද්දී එක එක උෂ්ණත්වය දැන් මුලින්ම ඕන කාමර උෂ්ණත්වය දැනගු 30යි කියලා. 30 40 ඔහම උෂ්ණත්වය 10න් 10ට රත් කර යනවා සෙල්සියස්. රත් කර යද්දී අපිට පේනවා මේ රසදියේ කෙන්ද ටික ටික උඩට එනවා නලයේ දිගේ. ඒ කියන්නේ මේ වාත පරිමාව ටික ටික වැඩි වෙනවනේ. මේ උෂ්ණත්වය වැඩි කරද්දී පරිමාව වැඩි වෙනවා. පීඩනය වෙනස් වෙන්නේ නැහැ. පීඩනය වෙනස් වෙන්නේ නැත්තේ අපි දන්නවා ඕනම වෙලාවක එතන පීඩන සමතුලිතයිනේ. දැන් උඩින් එන පීඩනයේ වාගෝපී සහ ධන ෆයි නේ. ඕනම වෙලාවක වායුවේ ඇතුළේ පීඩනයේ P P සමානයි රසදිය කෙන්දෙන් එන පීඩනය. මොකක් හරි x නම් ධන වායුගෝලීය පීඩනයේ ෆයි. මොකද ඒ රසදිය කෙන්දේ දිග මොකද වෙන්නේ? දිග වැඩි වෙන්න පුළුවන් ප්‍රසාරණය වීමක් වුණා. හැබැයි රසදිය කෙන්දේ බර වෙනස් වෙන්නේ නැහැ නේ. මේක රත් කරාදී රසදිය කෙන්දේ දිග ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඒ වුණාට රසදිය කෙන්දේ බර වෙනස් වෙන්නේ නැති හින්දා හැමතිස්සෙම රසදිය කෙන්දෙන් ඇති කරන පොඩි රසදිය කෙන්දක් නෙදීන්නේ. රසදිය කෙන්දෙන් වාතයේ මත එන පීඩනය ඒක හැමතිස්සෙම නියතාවයක්. වායුගෝලීය පීඩනයත් වෙනස් වෙන්නේ නැහැ. ඒතර හැමතිස්සෙම මේ වාතයේ පීඩනය නියතාවයක් ලෙස ගන්න පුළුවන්. සහ වාත ස්කන්ධයත් නියතයි. වාතය එළියට යන්නේ නැහැ. සිර කරගත්ත වාත ස්කන්ධය එළියට යන්නේ නැහැ. ඒකින්ද අපිට පේනවා මෙතන උෂ්ණත්වය වැඩි කරද්දී මේ රත් කරද්දී උෂ්ණත්වය වැඩි වෙද්දී මේකේ දිග වැඩි වෙනවනේ. ඒ කියන්නේ මේ රසදිය කෙන්ද ටික ටික නලයේ දිග උඩට එනවා. ඒ කියන්නේ මේ වාත පරිමාව එන්න වැඩි වෙනවා. නේ චාල්ස් නියමයට අනුව අපි බලමු උෂ්ණත්වයත් එක්ක පරිමාව විචලනය වන අන්දම නියත පීඩනීය. වායුවක පීඩනයේ නියත පීඩනය. හරි. ඉතින් දැන් මේක ළමයි පාඩාංග ගද්දී මොකද කරන්න ඕනේ? පාඩාංග ගද්දී. හරි මේකටත් අර රසදිය කෙන්ද ඇතුළු කරගන්න අර කලින් විදිහටම තමයිනේ. හරි. කලින් විදිහට පාවිච්චි කරලා රසදිය කෙන්ද ඇතුළු කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ මේකෙදි දැන් අපි උෂ්ණත්වමාන පාඩාංගේ ගද්දී මේ උෂ්ණත්වමාන බල්බය ඇත්තටම මනින්න ඕනේ මේ ඇතුළේ උෂ්ණත්වය. ඇතුළට දාන්න බෑනේ උෂ්ණත්වමාන බල්බය. නේ? වාතයේ ඇතුළේ උෂ්ණත්වය මනින්න ඕනේ. අපි ඒකින්ද මේ බල්බය මේ වීදුරුවත් එක්ක ආසන්නව තියෙන්න ඕනේ. සහ මේ කේශික නලයේ වීදුරු තුනී පිටි තියෙන්න ඕනේ. තුනී පිටි තිබ්බම තමයි ඇතුළේ උෂ්ණත්වයයි එළියේ අපි දැන් මයින්නේ ජලයේ උෂ්ණත්වයනේ උෂ්ණත්වමාන තියෙන ජලයේනේ. උෂ්ණත්වමාන බල්බේ මේ පිටියට ආසන්නව තියෙන්න ඕනේ. නලයේ. හරිද? කේශික නලයේ. එතකොට මේ පිටි තුනී වෙන්නත් ඕනේ. පිටි තුනී වුණාම ඇතුළේ වාතයේ උෂ්ණත්වයයි එළියේ වාතයේ උෂ්ණත්වයයි අතර ලොකු අන්තරයක් තිබෙන්නේ නැහැ. සහ මෙතන හොඳින් මන්දනය කරන්න ඕනේ. කලවම් කරන්න ඕනේ. නේ? හරි තාපය දෙද්දිත් අපි ඉක්මනට දෙන්නේ නැහැ නේ. තාපයත් ක්‍රමානුකූලව දෙන්නේ. මොකද ඇතුළේ සහ එළියේ උෂ්ණත්ව ආසන්නව සමතුලිත වෙන්න ඕනේ නැත්නම් වෙනස් වෙන්න පුළුවන් ගන්න පාඩාංක. අපිට ඕනේ ඇත්තටම වාතයේ උෂ්ණත්වය සහ ඊට අදාළ මේකේ පරිමාව කොහොමද මැනගන්න පුළුවන් දිගින්නේ නේ. අභ්‍යන්තර නලයේ වර්ගඵලය මොකක් හරි පිට ගත හැකි නේ කියලානේ. නලයේ අභ්‍යන්තර වර්ගඵලය කැපිටල් A. හරි. මෙතන අපි වාත කඳේ දිග කිසියම් මොහොතක අපි ගමු L කියලා. වාත කඳේ දිග L. එතන මේකේ කිසියම් මොහොතක පරිමාව ලිව්වේ හැකි වාත කඳේ A වතාවක් L. A වතාවක් L. පීඩනය නියතයි. උෂ්ණත්වය තමයි මැනගන්නේ. උෂ්ණත්වමාන බල්බේ පාවිච්චි කරලා උෂ්ණත්වමානය. ඉතින් අපි දැන් කිසියම් හිතන්නෝ දැන් ඔහම සෙල්සියස් 40ට එද්දී හරි මුලින් කාමර උෂ්ණත්වයේදී මෙතන දිග මැනගත්තා සෙන්ටිමීටර දැම්මා හරි. දැන් මම මේක රත් කරනවා. වාසන්දාහකේ පාවිච්චි කරලා රත් කරද්දී හොඳින් මන්ත්‍රණය කරන්නේ. මොකද මේකේ හැමතැනම උෂ්ණත්වය එකම අගයක තියාගන්න ඕනේ පරීක්ෂණයේ පුරාම කිසියම් පාඩාංගයක් ගත්තී. නේ? ඒකින්ද අර හැමතැනම උෂ්ණත්වය ඒකාකාරව වැඩි කරගන්න තමයි මේක මන්ත්‍රණය කරන්නේ. කම්බි දැලක් තියලා තියෙන්නේ දැන් වාසන්දාහකේ කෙලින්ම දැන් මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. කම්බි දැලක් මත තියන්න නැතුව මේ ජල බීකරේ ජල තාපකයේ තිබ්බොත් එහෙම මේ හරිය හොඳට රත් වෙනවා. මේ හරිය ඇතුළේ ජලය ගොඩක් රත් වෙලා මේ දෙපැත්තේ උෂ්ණත්ව අන්තරය කියන්නේ පතුලෙන් ඒකාකාරව තාපය ලැබෙන්නේ ඇතුළේ ජලයට හැමතැනින්ම. එක තැනකින් විතරයි ජලය රත් වෙන්නේ. ඒකින්ද කම්බි දැලක් තියලා වාසන්දාහකෙන් කම්බි දැල රත් වෙලා කම්බි දැලෙන් හැමතැනම මේ බීකරේ පතුලට ඒකාකාරව තාපය දෙනවා. ඒතර ජලය ඒකාකාරව රත් වෙනවා. නේ? නැත්නම් සමහර තැන් වල වැඩිපුර රත් වෙනවා, සමහර තැන් වල අඩු වෙන රත් වෙනවා. එතකොට උෂ්ණත්වය එක එක ගියන් හැමතැනම හොඳින් මන්ත්‍රණය කරන්නත් ඕනේ. ඉතින් අපි දැන් සෙල්සියස් 40ට දැන් එද්දී අපි උෂ්ණත්වමාන පාඩාංග දිහා බලන් ඉන්නවා. නේ? සෙල්සියස් 40ට එද්දී අපිට මේ වාත කඳේ දිග මැන ගන්න ඕනේ. නේ? අපිට වෙනවා රසදිය කෙන්දත් ටික ටික උඩට එනවා, L වැඩි වෙනවා. මේ පරිමාව වැඩි වෙනවානේ වාතයේ. ඉතින් සෙල්සියස් 40ට ආසන්න වෙද්දී අපි බංසන්දාහකේ එක්ක අයින් කරන්න ඕනේ, නැත්නම් ඕෆ් කරන්න ඕනේ. ඕෆ් කරලා හොඳට මන්ත්‍රණය කරමින් හරි ටික වෙලාවක් එමු උෂ්ණත්වය තියලා තමයි අපි මෙතන රසදිය කෙන්දේ චලනය නතර වුණාට පස්සේ තවදුරටත් උඩට යන්නේ නැහැ කියලා තීරණය වුණාට පස්සේ තමයි අපි මේ දිග වෙනගන්නේ. සෙල්සියස් 40.
ඊට ආයි 50ට එද්දිත් ආයි 5000 ඔය විදිහට ඉවත් කරලා තමයි කරන්නේ. සාමාන්‍ය මේවල පාඨාංග ගන්න උෂ්ණත්වය දැන් වැඩි කරන් ගියා හිතන්නකෝ 80 දක්වා. ආයි අඩු කර කර එද්දිත් ආයි පාඨාංග ගන්නවා. අරගෙන අර අවස්ථා දෙකේ එන පාඨාංග දෙකේ මැදේනේ තමයි ගන්නෙ. ඒක තමයි වඩාත්ම හොඳ විදිය. ඉතින් ඔය විදිහට අපි ගන්න මේ උෂ්ණත්ව පාඨාංග වලට අදාළ මේ දිගවල මේ වාතකන්දේ දිග අපි පස්තාරගත කරොත් මෙතන ඕන දැන් උෂ්ණත්වයේ සෙල්සියස් වලින් අරන් කෙල්වින් වලින් අගයන් දාලා අදින්නත් පුළුවන් පස්තාර L සෙන්ටිමීටර ගත්තට කමක් නැහැ. අපි මේ ලක්ෂ ටික මාක් කරගත්තොත් මෙතන උෂ්ණත්වාගයන් කෙල්වින් වලින් දාගත්තොත් නේ 273 ගාන එකතු කරලා ක්‍රමාංකණය කරනවා x අක්ෂයේ y අක්ෂය ක්‍රමාංකණය කරනවා මේ ආපු L අගයන් පාවිච්චි කරලා. හරි එතකොට අපිට ආවොත් මේ විදිහට පස්තාරයක් මූල ලක්ෂ්‍ය හරහා යන පස්තාරයක් ආවොත් අපිට ඒකෙන් මේ චාල්ස් නියමයේ සත්‍යය කියලා පෙන්වන්න පුළුවන්. නේ ඉතින් චාල්ස් නියමයේ අපි සත්‍යය කියලා උපකල්පනය කරොත් v සමානුපාතිකයි t ට උෂ්ණත්ව කෙල්වින් වලින්. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට v ට දැම්ම හැකි මොකක්ද? v ට දැම්ම හැකි a වතාවක් L සමානයි k t. මේ මෙතනින් ඔයගොල්ලන්ට L උත්තර කරොත් මොකක්ද එන්නේ? k වතාවක් k යට a වතාවක් t. ඉතින් මේක නියතයක්නේ. මේක අපි ගන්නවා y අක්ෂයට L අගයන් මේක තමයි මොකක් හරි නියතය. අනුක්‍රමය වගේනේ. මේව ගන්නවා x අක්ෂයට. උෂ්ණත්වාගයන් කෙල්වින් වලින්. ඉතින් ඒකෙන් අපිට කියනවා y සමාන mx පස්තාරයක් එනවා නම් අපි පරීක්ෂණාත්මකව ගත්ත ලක්ෂ ලකුණු කරලා අඳින පස්තාරනොත් ඉතින් උතනින් අපිට අර චාල්ස් නියමය සත්‍යයි කියලා පෙන්වන්න පුළුවන්. හරිද? ඔය ටික තමයි මේ පරීක්ෂණයේ තියෙන්නේ. සහ මේකේ වැදගත් කරුණුත් අපිට වැදගත් වෙනවා මම කීපයක් කිව්වා. හරිද? වීලි වාත තමයි මේකේ ඇතුලේ තියෙන්න ඕනේ. ඒ ටික වැදගත්. තුනී බිත්ති තියෙන්න ඕනේ. මොකද නැත්තම් ඇතුලේ වාතයේ උෂ්ණත්වයයි එළියේ ජලයේ උෂ්ණත්වයේ වෙනසක් වෙන්න පුළුවන් පොඩි හරි. නේ හොඳින් මන්ත්‍රණය කරන්න ඕනේ. උෂ්ණත්වය ඒකාකාරව තියාගන්න. මේ උෂ්ණත්වමාන බලවේගය බිත්තියට සමීපව තියෙන්න ඕනේ. වාත ස්කන්ධයේ කිට්ටුවෙන්. හරි. සහ කම්බිදලක් තියන්න ඕනේ තෙපාව පාවිච්චි කරන්න. හරි. ඒ ටික වැදගත්. දැන් මේකේ සාමාන්‍ය දැන් අපි මේකේ ගැඹුරු ජල තාපකයක් ගන්න මොකද දන්නවද? දැන් අපි මේක රත් කර කර යද්දි බැරි වෙලාවක් හිතන්නකො රසදියකින් තොම උඩට ඇවිල්ලා සෙල්සියස් 60 70 වලදී මේ ජලයෙන් උඩට આવුත් මොකද වෙන්නේ? රසදියකින් තොම ඉවත් වෙලා යන්නත් පුළුවන්. කියන්නේ මේකේ ප්‍රමාණවත් දිගක් තියෙන්න ඕනේ කේශික නලයේ. හරි සහ ගැඹුරු ජල තාපකයක් පාවිච්චි කරන්නේ දැන් අපි රසදියකින් තොම ඇවිල්ලා ජල මට්ටමින් උඩට આવුත් මොකද වෙන්නේ? එතකොට ජල මට්ටමින් උඩට આવොත් උඩ තියෙන වාතයේ මේ ජලයෙන් උඩ තියෙන වාතයේ උෂ්ණත්වය එකගයක්. ජලයෙන් යට තියෙන වාතයේ උෂ්ණත්වය තව වගයක්. එතකොට මේ ඇතුලේ තියෙන වාතයේ උෂ්ණත්ව දෙකක් තියෙන්න පුළුවන්. ඒකෙන් අනිවාර්යෙන් පරීක්ෂණයේ පුරාවටම රසදියකින්ද ජල මට්ටමින් උඩට එන්නේ නැති වෙන්න ඕනේ. ඒකින්ද ගැඹුරු ජල තාපකයක් අපි පාවිච්චි කරනවා. සහ මේකේ තියෙන මේ පරිමාව ටිකක් වැඩිපුර තිබ්බොත් ආරම්භක පරිමාව වැඩිපුර තිබ්බොත් අපිට පාඨාංග ගද්දී මොකද වෙන්නේ? ටිකක් ආරම්භක පරිමාව වැඩිපුර ගන්නවා නම් ඒකට අපිට මේ වගේ ඕනනම් මේ කේශික බඩේ මෙහෙම හදා ගන්නත් පුළුවන්. කේශික නලයේ දැන් ආරම්භක පරිමාව නැත්නම් මෙතන අපිට පේනවා දැන් මේකේ ප්‍රමාණවත් පරිමාවක් අඩංගු වෙන්න බෑ නේ පාඨාංග ගද්දී. මේ කේශික නලයේ තුල තියෙන වාත පරිමාව ප්‍රමාණවත් වෙන්න ඕනේ. ඒ සඳහා ඕන කාට හරි මේ කේශික නලය හදාගද්දී මෙහෙම ආරම්භයේදී ඔහම හරිද? ආරම්භයේදී ඔය වගේ අපිට ඕන නම් මේ වගේ හදා ගන්නත් පුළුවන්. එතකොට දැන් මේකෙත් අර වැඩිපුර පරිමාවක් ආරම්භයේදී වාත පරිමාව අන්තර්ගතයි නේ. දැන් මෙතන කේශික නලය තුල අඩංගු රසදිය කේන්ද්‍ර. මේ තියෙන්නේ අඩංගු වෙලා තියෙන වාත පරිමාව මේ. නොහොම එකක් මෙතන පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ආරම්භයේදී ප්‍රමාණවත් වාත පරිමාවක් අපිට මේකේ අන්තර්ගත කරගන්න පුළුවන්. නැත්නම් අපිට පාඨාංග ගද්දී ගැටලු වෙන්න පුළුවන්. වාත පරිමාව ප්‍රමාණවත් නැත්නම් නේ. ඒ වුණාම වෙන්නේ මොකක්ද දන්නවද? දැන් අඩු වාත පරිමාවක් තිබ්බහම ඒකේ පරිමාව වැඩි වීම පොඩ්ඩයි එන්නේ. ඒතකොට ඒක මැනගන්න බෑ. මේ එල්ලගයන් ලොකුවගයන් ලෙසින් අපිට ගන්න බෑ. කුඩා වාත පරිමාවක් තිබ්බම අපි උෂ්ණත්වය වැඩි කරද්දී චුටි චුටිනේ පරිමාව වැඩි වෙන්නේ. ලොකු පරිමාවක් තිබ්බම ගොඩක් පරිමාව වැඩි වෙනවා. ඒතකොට ප්‍රමාණවත් ලෙස අපිට මේ එල්ලගයන් කියව ගන්න පුළුවන් අගයන් වලින් එනවා. ඒකත් එකක්. රසදියකින්ද ප්‍රසාරණය වුණාට අවුලක් නෑ රත් කරද්දී. මොකද රසදියකින්ද බර වෙනස් වෙන්නේ නෑ. ඒකින්ද දිගටම වායුගෝලීය පීඩනය සහ රසදියකින්ෙන් එන පීඩනයම තමයි එන්නේ 5x පරීක්ෂණයේ පුරාවටම වාතයේ පීඩනය නියතයි. ඒ ටික තමයි මේකේ වැදගත් කරුණු වශයෙන් තියෙන්නේ. හරිද? පැහැදිලිද? ඉතින් අපි කලින් පරීක්ෂණයේ රසදිය පාවිච්චි කරන්න හේතු මොනවද? රසදිය ගත්තොත් අපිට බිත්ති වල ඇලෙන්නේ නැහැ නේ. හරි හොඳට දෘශ්‍යමාන වෙනවා රසදිය වගේ පාවිච්චි කරද්දී. සහ ඒකින් අපිට අර ලොකු පීඩනයක් ඇති කරන්න පුළුවන්. අර කලින් පැට්ටිකල් එකක් තාවුදී මම රසදිය පාවිච්චි කරන්න හේතුනේ. හරි රසදිය වීදුරු තෙත් කරන්නේ නැහැ. ඒ වගේ හේතු අපිට වැදගත් රසදිය පාවිච්චි කරද්දී. හරි. සහ මේවල තුනී බිත්ති සහිත නල පාවිච්චි කරන්නේ මොකද මේ ඇතුලේ සහ එළියේ උෂ්ණත්වය අපි සමානව තියෙන්න ඕනේ.
නැත්නම් ලොකු ඝනකමක් තියෙන බිත්ති තිබ්බොත් ඇතුලේ එළිය උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. හරි සිහින් කේශිකල පාවිච්චි කරන්නත් ඕනේ. හරි ඒ ටික වැදගත් සහ රසදිය මේවට ඇතුළු කරන විදියත් එහෙම අහන්න පුළුවන් අහලා තියෙනවා සමහර අවස්ථාවල ඒ ටික වැදගත්. හොඳයි අපි මේකත් එක්ක ආපු දැන් ප්‍රශ්නයක් බලමු. දැන් අලුත් සිලබස් එකේ තියෙන ප්‍රැක්ටිකල් එකේ මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. හරි එක එක කාල වලට සිලබස් වෙනස් වෙද්දී පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වල වෙනස්කම් තියෙනවා. හරි ඕල් සිලබස් එකේ මේකම තිබ්බා පොඩි වෙනස්කම් ටිකක් තිබ්බා ඒකේ. හරි අලුත් සිලබස් එකේ අපිට මේ ටික තමයි තියෙන්නේ කතා කරන්න සහ මම මේකේ බලමු ස්ට්‍රක්චර් ගැටලුවක් විභාගෙට ආපු. දැන් මේකේ දීලා තියෙන සරල ප්‍රැක්ටිකල් එකක් කියන්නේ මේ අපි කතා කරපු ප්‍රැක්ටිකල් එකේ සරල ප්‍රශ්නයක් තියෙන්නේ. රූපයේ දැක්වෙන පරිදි කුඩා රසදිය කෙන්දක් මතින් සිර කරන ලද වාත කඳක් ඇති එක් කෙළවරක් වැසූ පටු වීදුරු නලයක් ශිෂ්‍යයෙකුට සපයා ඇත. වාත කඳෙහි සහ රසදිය කෙන්දෙහි කාමර උෂ්ණත්වයේදී දිග රූපයේ පෙන්වා ඇත. හරි මේ තියෙන්නේ රසදිය කෙන්දයි වාත කඳෙහි දිගයි. ඉතින් නලයේ සිර වී ඇති වායු කඳෙහි දිග L උෂ්ණත්වය T ට සමග වෙනස් වීම මැනීමට ශිෂ්‍යයාට උපදෙස් දී ඇත. දැන් මේ දින අපි අර කලින් යන්න කේශික නලය. මේ දින රසදිය කෙන්ද සෙන්ටිමීටර එකක් වගේ දිග මෙන්න දැන් කාමර උෂ්ණත්වයේ තියෙන්නේ. කාමර උෂ්ණත්වයේදී මේකේ තියෙන සිර වෙලා තියෙන වියලි වාත කඳේ දිග නලයේ මුළු දිග සෙන්ටිමීටර 40යි. හරි බලමු මොකක්ද දාලා තියෙන්නේ ඒක. පරීක්ෂණාගාරය තුල උස සෙන්ටිමීටර 10, සෙන්ටිමීටර 30 සහ සෙන්ටිමීටර 50ක් වූ වෙනස් ජල බඳුන් තුනක් ඇතැයි සිතන්න. මෙම පරීක්ෂණය සඳහා වඩාත්ම සුදුසු ජල බඳුන කුමක්ද මොකක්ද? අපි දන්නවා මේ පරීක්ෂණේ පුරාවටම මේ උස යනකම් එනවා නම් රසදිය කේන්ද්‍ර රත් කරද්දී අනිවාර්යයෙන්ම ජල බීකරේ අර ජල රෝණිකාවේ ජල දාපකයේ උස මීට වඩා වැඩි වෙන්න බෑ. නලයේ දිගට වඩා වැඩි වෙන්න ගත්තා නම් හරිනේ නේ. කියන සෙන්ටිමීටර මෙතන 30 තියෙන එක අරන් හරියන්නේ නැහැ. සෙන්ටිමීටර 50ක් තියෙන රෝණිකාව ගත්තා නම් හරිනේ. සෙන්ටිමීටර 50ක් උස ජල තාපකයේ තමයි ගන්න ඕනේ. ඒතර අපි රත් කරද්දී මේ රසදිය කේන්ද්‍ර දැන් මුතනින් යන උඩට ඉන්නේ. තව රත් කරන්න දැන් මේ කාමර උෂ්ණත්වයේ තියෙන ප්‍රමාණය. රසදිය කේන්ද්‍ර මේ හරිය තියෙන්නේ සහ වීලි වාතයේ පරිමාවට අදාළව උස සෙන්ටිමීටර 30යි. දැන් රත් කරන්න ගත්තාම සෙල්සියස් දැන් හිතනවා මේ 30යි කියලා නේ 35 40 වම රත් කරද්දී රසදිය කේන්ද්‍ර තවත් උඩට එනවනේ. ඇවිල්ලා ඒකෙන්ද මේ ජල මට්ටම අනිවාර්යයෙන්ම මේ 40 දක්වාවත් ගන්න ඕනේ ජල මට්ටම. ජල මට්ටම මේකේ 40 දක්වාවත් ගන්න කිට්ටුවටම අඩු වශයෙන් ඉතින් මේක සෙන්ටිමීටර 30ට වඩා වැඩි උස ජල ද්‍රෝණිකාවක් වෙන්න නම් මේක සෙන්ටිමීටර 50ක තමයි ගන්න වෙන්නේ. 30ක මදි. 10ක කොහොමද බෑනේ. පරීක්ෂණාත්මකව මනිනු ලබන ජලයේ උෂ්ණත්වය වායු කඳෙහි උෂ්ණත්වයෙන් වේයයි නිශ්චිතවම කර ගැනීම ඔබ කුමන පරීක්ෂණාත්මක ක්‍රමයක් අනුගමනය කළ යුතුද? ඉතින් අපි දන්නවා මේක මොකක්ද? නොනවත්වා හොඳට මන්දනය කරන්න ඕනේ. නොනවත්වා හොඳට මන්දනය කරන්න ඕනේ. ඒ වගේම උෂ්ණත්වය අපි හැමින් වැඩි කරන්නේ. සෙමින් තමයි රත් කරන්නේ. එකපාරට ටක් ගාලා 5,000ක දෙක තුනක් දාලා රත් කරන්නේ නැහැ. හරි 5,000 කියන එක දැල්ලක් ටුට්ටක් අඩු කරන්න ඕනේ. ගොඩක් දැල්ල දාලා රත් කරන්නේත් නැහැ. සෙමින් රත් කරමින් හොඳින් මන්දනය කරොත් හරිද? ඒක අපිට මේ මයින් මේ දැන් ජලයේ උෂ්ණත්වයේ උෂ්ණත්වමානය දාලා ජලයේ උෂ්ණත්වය ඇත්තටම අපිට ඕනේ මේ ඇතුලේ වාතයේ උෂ්ණත්වය. ඒ දෙක ආසන්නව සමාන කරගන්න පුළුවන්. ඊට පස්සේ උෂ්ණත්වය වැඩි කරනු ලබන විට රසදිය කේන්ද්‍රද ප්‍රසාරණය වේ. ප්‍රසාරණය වෙනවා රසදිය කේන්ද්‍රද. හරි. දැන් මේක ද්‍රවයක්නේ. රසදිය කියන්නේ නේ. මේක ප්‍රසාරණය වෙද්දී රසදිය කේන්ද්‍රේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙද්දී ඝනත්වය අඩු වෙනවා. ඉතින් ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ ළමයි. රසදිය කේන්ද්‍ර ප්‍රසාරණය වෙද්දී පරිමාව වැඩි වෙද්දී ඝනත්වය අඩු වෙනවනේ. ඉතින් ওই දෙකේ ගුණ තියෙන නියතයක්. ඉතින් රසදිය කේන්ද්‍රෙන් ඇතිවන පීඩනය හැමතිස්සෙම නියතයක්. වාතයේ මත. වායුගෝලීය පීඩනයත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමතිස්සෙම උඩ සහ යට පීඩන සමානයි. මේ වාතයෙන් ඇති කරන පීඩනය සමානයි වාගෝ පීතා රසදිය කේන්ද්‍රෙන් එන පීඩනයට හැමතිස්සෙම නියතයක්. හරිද? ඒකින්ද ශිෂ්‍යයෙක් කියලා දිනවා ශිෂ්‍යයාට උපකල්පනය කළ හැකිද වායු කඳේ පීඩනයේ දිගටම පරීක්ෂණයේ පුරාම නියතව තියෙනවද? ඔව් පුළුවන්. හේතුව දැන් රසදිය කේන්ද්‍රේ ප්‍රසාරණය වුණාට රසදිය කේන්ද්‍රේ බර වෙනස් වෙන්නේ නැහැ නේ. රසදිය කේන්ද්‍රේ බරින් තමයි මේ වාතයේ මත පීඩනයක් ඇති කරන්නේ. ඊට අමතරව වාගෝ පීඩ තියෙනවා. රසදිය කේන්ද්‍රෙන් එන පීඩනය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රසාරණය වුණාට ඝනත්වය අඩු වෙලා ස්කන්ධ නියතව තියා ගන්නවා රසදිය කේන්ද්‍රේ ස්කන්ධ සහ බර. ඒක තමයි ලියවෙන්න ඕනේ. හරි මෙහිදී දැන් ශිෂ්‍යයා ගත්ත අන්න උෂ්ණත්ව එක එක උෂ්ණත්ව කියන්න දාලා මේ වාත කඳේ දිග තමයි මේ තියෙන්නේ සෙන්ටිමීටර සහ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක ඒකක බලන්න. හරි මූල ලක්ෂ්‍යය සෙල්සියස් බිංදුව සහ සෙන්ටිමීටර 100 මේ බිංදුව ලෙස ගනිමින් L සහ T අතර පස්තාරය අනිත් ඉතින් මේ ලක්ෂ ටික මාක් කරන්නනේ. හරි 30දී 30යි 40දී 31යි මාක් කරලා මේ වගේ පස්තාරය අදින්න. හොඳම සරල රේඛාව සම්මිතිකව එන විදිහට අන්නාක ටික. හරි ඔය වගේ සරල රේඛාවක් ඇඳෙන්නේ. පස්තාරේ L අක්ෂයේ සමත අන්තක් කණ්ඩායම මේක කොහොමද දික් කරන් ඉන්නේ මෙහාට.
දික් කරන් ආවම මෙතන සාමාන්‍යයෙන් මම හිතන්නේ අන්තක් කණ්ඩ එනවා ඇත්තේ C කීයද? C එන්නේ සෙන්ටිමීටර කීයක් වගේද? 27ක් ඒකකයත් එක දාන්න අන්තක් කණ්ඩේ සෙන්ටිමීටර 27ක් වගේ එන්නේ. නේ? සෙන්ටිමීටර කීයක් වගේද එන්නේ? 27ක් වගේ එනවා. ඊට පස්සේ පස්තාරේ අනුක්‍රමණය ගණනය කරන්න. පස්තාරේ අනුක්‍රමණය ගත්තේ දැන් මේ පස්තාරේ මත හොඳට කියව ගන්න පුළුවන් ලක්ෂ දෙකක් අරගෙන මේකෙන් ඔයගලන්ට අනුක්‍රමණය ගන්න පුළුවන් නේ. හරි y කණ්ඩාංක වෙනස බෙදන්න x කණ්ඩාංක වෙනසින්. මේකේ තමයි අනුක්‍රමණය ගත්තාම එනවා m අනුක්‍රමණය 0.1ක් කියලා එනවා. ඒකක ගත්තොත් මොකක්ද එන්නේ? හරි සෙන්ටිමීටර සෙල්සියස් අංශකයට. නේ මොකද y කණ්ඩාංක වෙනස සෙන්ටිමීටර x කණ්ඩාංක වෙනස සෙල්සියස් අංශක. නේ මෙයා වෙදින් මෙයා උඩරෙද්දි සෙල්සියස් අංශකයට වෙලා 0.1ක් වගේ එන්නේ. ඔයගොල්ලෝ බලන්න හදලා ඊට පස්සේ අහලා තියෙනවා රෝමිලක්කම් කීයද? 3 නේ. රෝමිලක්කම් නෙමෙයි 4. අනුක්‍රමණය හරි. ඉහත ප්‍රතිබල භාවිතයේ නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස් වලින් ගණනය කරන්න. නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වය. දැන් අපි ගන්න ඍණ 273යි ගණනක් නෙනේ. ඒතර ඕගොල්ලන්ට තියෙන්නේ දැන් මේ පස්තාරේ දැන් කොහොමද දික් කරන් ගිහිල්ලා ගන්න බෑනේ. මේ පැත්තට ඇඳලා නැති හින්දා. හරි මේක කොහොමද දික් කරන් ආවනම් පස්තාරේ මේක සෙල්සියස් වලින් අරන් ඇඳලා තියෙන්නේ. දැන් කෙල්වින් වලින් ඇඳලා තමයි මූල ලක්ෂ්‍ය හරහා මොකද කෙල්වින් ඇත්තටම මෙතන ගත්තොත් සෙල්සියස් ඍණ 273 නේ ඉන්නේ කෙල්වින් බිඳුවට මේ. එහම දික් කරන් ආවනම් මෙතන තමයි සෙල්සියස් ඍණ 273ක් වෙන්නේ. දශම ගණනකුත් එනවා. ඉතින් මෙතන අපි ගත්තොත් නිරපේක්ෂ ශුන්‍ය. ඒ කෙල්වින් බිඳුවට දාලා උෂ්ණත්වයේ සෙල්සියස් වලින් තමයි යහන්නේ. ඉතින් කරන්න තියෙන්නේ දැන් මෙන්න මේ අන්තක්කාන්තිට දාලා ගත්තොත් මේ උස කීයද අපි හොයාගත්තා 27යි සෙන්ටිමීටර. ඉතින් මෙන්න මේ අගේ නේද හොයන්න ඕන. මේක මොකක් හරි t කියලා ගත්තොත් මෙතන ඉඳන් මෙතන තියෙන අගේ ඍණ අගයක් තමයි එන්නේ. ඈ ඍණ t මෙතන t අගේ. හරි. ඉතින් අපි මේකේ අනුක්‍රමණය දන්නවනේ නේ. මේ එකම රේඛාවනේ. ඉතින් අනුක්‍රමණය සමානයි හරි අනුක්‍රමණය සමානයි සම්මුඛ පාද ටික මෙතන 27 බෙදීම බද්ධ පාද t. අනුක්‍රමණය කීදායි 0.1යි. 27 බෙදීම t. ඒ කියන්නේ මෙතන t සමානයි 27.1යි. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට එන්නේ 270ක් වගේ එන්නේ. නේ 270ක් වගේ එන්නේ සෙල්සියස් අංශක. නැත්නම් 270 තමයි දශම ගණනක් එන්න ඕනේ. ඒ උතන අපි ඊළඟේ ලියමු සෙල්සියස් අංශක 270ක් ලෙස. පරීක්ෂණය කරාම වෙනා විදිහ හරිම වගේ එන්නේ නැහැ. පරීක්ෂණයේ දෝෂ දිනවනේ නේ. හරි ඊට පස්සේ තමයි අහලා තියෙන්නේ අන්න නිරපේක්ෂ උෂ්ණත්වයේ T සමග නිරපේක්ෂ ශුන්‍ය කියන්නේ මෙතන කෙල්වින් ඍණ 273ක් උතන ඉන්නේ 270 කියලා. ගත්තාම හරි ඒක තේරෙනවා. මෙතන අනුක්‍රමණය අපි ගත්තොත් අර අනුක්‍රමණය තමයි මේකේ තියෙන අනුක්‍රමණය. ඉතින් සම්මුඛ පාද වේදීම ලද්ද පාද. T වලගේ මෙතන ඍණ දාන්න ඍණ 273 ඍණ 270 ලෙස දාන්න. හරිද? ඍණාගේ අනිවාර්යයෙන්ම දාන්න ඍණාගේ දාන්න අනිවාර්යයෙන්ම නේ ඍණ 270ක් කියලා දාන්න අපිට එනවා මෙතන. හරි. අර හරිමාගේ ඉතින් ආවේ නැහැ පරීක්ෂණේ මොනවා හරි ඔය දෝෂ තියෙන්න පුළුවන්. හරි. ඇත්තටම ගත්තොත් දැන් මේ වායුව පරිපූර්ණ වායුවකුත් නෙමෙයිනේ. අනිවාර්යෙන් දෝෂිත කොට එනවා. ඊට පස්සේ අහලා තියෙනවා නිරපේක්ෂ උෂ්ණත්වයත් එක්ක අපි යන්දොත් පස්තාරේ අපි කලින් යන්දා නිරපේක්ෂ උෂ්ණත්වය කියන්නේ කෙල්වින් වලින් අපි උෂ්ණත්වය ක්‍රමාංකණය කරලා යන්දොත් අනිවාර්යෙන් මූල ලක්ෂ්‍ය හරහා යන නේ සරල රේඛාවක් තමයි එන්නේ. මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. ඉතින් මෙතනින් මේ පරීක්ෂණයෙන් සනාථ කරන නියමය අහනවානේ. චාල්ස් නියමික ලියන්න ඕනේ. ඒතකොට ස්කන්ධය සහ පීඩනයේ නියත විට මොකද වෙන්නේ? උෂ්ණත්වය පරිමාවට අනුලෝමව සමානුපාතික වෙනවා වායුවේනේ. ඒක වචනෙන් ලියන්න. හොඳයි. අපි ඊළඟ ප්‍රැක්ටිකල් එක පටන් ගමු. පරීක්ෂණාත්මකව අපිට දිනවා මේ උෂ්ණත්වයත් එක්ක පීඩනය වායුවක වෙනස් වීම අධ්‍යයනය කිරීම. ඒ කියන්නේ පීඩන නියමය. හොඳයි. දැන් තුන්වෙනි ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ මේ අපිට ඒ වායුවක් අරගෙන විහිළි වාතයම අරගෙන ළමයි මේ උෂ්ණත්වයත් එක්ක පීඩනයේ විචලනය වීම අධ්‍යයනය කිරීම. නියත පරිමාවෙදී. මේ කලින් කරේ නියත පීඩනයේ උෂ්ණත්වයත් එක්ක පරිමාව විචලනය වීම අධ්‍යයනය කිරීමේ වායුවක. මේක කරන්නේ නියත පරිමාවෙදී වායුවක් අපි නියත පරිමාවෙ තියාගෙන උෂ්ණත්වයත් එක්ක පීඩනයේ වෙනස් වීම අධ්‍යයනය කරන්නයි හදන්නේ. ඉතින් මේකෙත් අපිට මේ වගේ ඇටුම හදා ගන්න වෙනවා. තෙපාව බන්සඳාහගේ කම්බි දැල මත තමයි මේ ජල බීකරේ තියන්නේ. මෙතන අපිට වටාඩි ප්ලාස්කුවක් මේ වගේ වීදුරු මේ වීදුරුව තුල තමයි මෙන්න උතාකාර හරි නැගෝලීය හරි නැත්නම් වටාඩි ප්ලාස්කුවක් වගේ පාවිච්චි කරන්න පුළුවන් වීලි වාතය රඳවා ගන්න. මේ දිගටම තියෙන වීලි වාතය. මේ ජලයේ වටේ තියෙන්නේ මන්තය හරි උෂ්ණත්මානය හරි මේ වටේ තියෙන ජලය මේ ඇතුලේ තමයි වීලි වාතය තියෙන්නේ. මේ තියෙන වටාඩි ප්ලාස්කුව හරි නැත්නම් මේ වගේ ගෝලීය හැඩති වීදුරු භාජනයක් පාවිච්චි කරන්නේ. මේක ඇතුලේ තමයි වීලි වාතය. මේක සිහින් කේශික නලය. මෙතන තමයි අපිට තියෙන පීඩනාමානය හයි කරන්නත් පුළුවන්. නැත්නම් පීඩනාමානයක් විතරක් තිබ්බත් ඇති. මේක ඇල්ල අවශ්‍ය නැහැ.
සමහර ප්‍රැක්ටිකල් කරද්දී මෙතන පීඩනාමාන විතරක් තිබ්බනම් මේ කොටස ඕනේ නැහැ. හරිද? මේ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පීඩනාමානෙන් කෙලින්ම පීඩනය මැනගන්න පුළුවන්. හරිද? මේ ඇතුලේ වාතයේ පීඩනය කිසියම් උෂ්ණත්වයකට රත් කරාම මැනගන්න පුළුවන්. පරිමාව දිගටම නියතයි. වාත පරිමාව දිගටම නියතයි. නැත්නම් පීඩනාමානෙ නැත්තම් ඕගොල්ලන්ට මේ වගේ පීඩනය මැනගන්න යූනලයක් පාවිච්චි කරලා රබර් බටයක් වගේ රසදී පාවිච්චි කරලා පීඩනය මැනගන්න පුළුවන් මේ ඇතුලේ තියෙන වාතයේ. මොකද ඇතුලේ වාතයේ පීඩනය මොකක් හරි තියෙනම් ඕගොල්ලෝ දන්නා වායුවක හැමතැනම එකම පීඩනය අන්තර්ගත වෙන්නේ. මෙතෙන් එනකම් පීඩනයේ පීම තමයි. පීඩනයේ පීම තමයි අන්තර්ගත වෙන්නේ. හරිද? එතකොට මේ තියෙන රසදිය පීඩනය මැනගන්න පාවිච්චි කරන උපක්‍රමය මේ වගේ යූනලයක් නිකන් මැනෝමීටරයක් වගේ උපක්‍රමයක් තියෙන මැනෝමීටරය. වායුවක පීඩනය වලින් පාවිච්චි කරන්නේ මැනෝමීටරය. මෙතන රබර් බටයක් මෙතන මීටර පරිමාණයකුත් තියෙනවා. හරි. එක්ක මේක පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් මේක පාවිච්චි කරලා ඇතුලේ වාතයේ පීඩනය මැනන්න පුළුවන්. දැන් මෙතන කලින් වගේම තමයි අපි එක එක උෂ්ණත්ව වලට අදාළව මේකේ පීඩනය මැනගන්න තියෙන්නේ මේ වාතයේ. හරි මෙතන හොඳට මන්දනය කරන්න ඕනේ නේ. අපි කිසියම් උෂ්ණත්වමාන පාඨාංකයක් සඳහා පීඩනයේ වනිද්දී අර බන්සන් දාහකය ඉවත් කරලා නැත්නම් ඔෆ් කරලා නේ එමු උෂ්ණත්වය ටික වෙලාවක් තියලා හොඳින් මන්දනය කරලා කාලාවකාශයේ සම්තුලනය වෙන්න කාලාවකාශය ගියාට පස්සේ තමයි පීඩන පාඨාංක ගන්න ඕනේ. හරි. දැන් එතකොට මෙතන පීඩනාමානය හරි කරා නම් ටක් ගාලා මෙතනින්ම පාඨාංක ගියව ගන්න පුළුවන්. අපි දැන් පීඩනාමානයෙන් නැතුව මේ වාතයේ පීඩනය ගන්නවා නම් කරන්නේ දැන් මේක අපි මෙහෙන් රත් කරද්දී ළමයි මේ වාතයේ උෂ්ණත්වය වැඩි වෙලා ඇතුලේ පීඩනය වැඩි වෙන්න හදනවා. නේ? ඇතුලේ පීඩනය වැඩි වෙන්න හදලා මේ මොකක් වෙන්න ගන්නවද? මේකේ පරිමාව වැඩි කර ගන්න හදනවා. නේ? ඇතුලේ පීඩනය වැඩි වුණාම මෙතනින් මේ රසදිය මට්ටම මෙන්න මෙතන තියෙනවා ළමයි අචල දර්ශකයක්. මේකට හයි කරපුවා. ඒ අචල දර්ශකයේ ගානට ගාව ස්පර්ශ වෙන්න මේ රසදිය මට්ටම තියෙන්න ඕනේ හැමතිස්සෙම. දැන් ඇත්තටම මෙහෙන් රත් කරද්දී මෙහි පීඩනය වැඩි වෙලා අර මෙහෙන් එන පීඩනය වැඩි වෙලා නේ. මෙහෙන් එන පීඩනය වැඩි වෙලා මේ රසදිය මට්ටම පහළ යන්න හදනවා. දැන් මෙහෙන් එන්නේ වායුගෝලී පීඩනය. වායුගෝලී විවෘතයි. මේ රසදිය කම් තියෙන්නේ නේ. හරි. එතකොට මෙහෙන් එන පීඩනයට වඩා මෙහෙන් එන පීඩනය වැඩි වුණොත් මොකද වෙන්නේ? මෙහෙන් තල්ලු කරලා මේ රසදිය මට්ටම මෙහෙන් තල්ලු වෙලා මෙහෙන් උඩ යන්න හදනවා. මෙහෙන් පහළ ගියොත් මේ වාත පරිමාව මොකද වෙන්නේ? වාත පරිමාව එන්න වැඩි වෙනවා නේ. මොකද රසදිය මාවගේ පහළ යනවා කියන්නේ වාත පරිමාව වැඩි වෙනවා. බෑ වාත පරිමාව අචලව තියාගන්න ඕනේ. අපි දැන් මේ අධ්‍යයනය කරන්නේ පීඩන නීමේ. උෂ්ණත්වයත් එක්ක හරිද පීඩනය. පරිමාව සහ වාත ස්කන්ධ නිතර තියෙන්න ඕනේ. ඒක නිසා අපි කරන්නේ ළමයි දැන් මෙහෙන් මේක රත් කරද්දී පීඩනය වැඩි වෙලා මේ වාතේ මේ රසදිය මට්ටම පහළ යන්න හදනවනේ. එතකොට පහළ යන එක අපි කරන්න තියෙන්නේ මෙහෙන් පීඩනය වැඩි වෙන එක අපිට මෙහෙනුත් පීඩනය වැඩි කරලා ඊට සමානව මේ රසදිය මාවගේ මෙතනම තියාගන්න පුළුවන්. ඒ සඳහා කරන්න තියෙන්නේ මේ බටේ උස්සන්න තියෙන්නේ. මේ බටේ මෙහෙම අපිට මීටර පරිමාණය හයි කරගන්න වෙනම හරිද? බටේට හයි කරන්න එපා. මේ බටෙන් අපිට තියෙන්නේ ටිකක් මම උඩට උස්සන්න. බඩේ උඩට ඉස්සුවාම මොකද වෙන්නේ? අර මෙහෙන් වැඩි වෙන පීඩනය මෙන්න මේ තිරස් මට්ටමින් උඩට එන රසදිය ගණන් සම්තුලනය කරගන්න පුළුවන්. වටේ ඉස්සුවාමනේ. දැන් මෙතනින් ඔහම අල්ලලා වටේ උස්සන්න. දැන් හිතන්නකො මෙතනින් සෙන්ටිමීටර් එකක් පහළට ගියා නම් හරිද? අපිට කරන්න තියෙන්නේ මෙහෙන් සෙන්ටිමීටර් එකක් උඩට ඉස්සලා මේ මට්ටමයි මෙතෙන්ටම ගන්න පුළුවන්. මොකද මෙහෙන් සෙන්ටිමීටර් එකකින් එන පීඩනය වැඩි වුණා නම් රසදිය කඳේ සෙන්ටිමීටර් එකක වගේ පීඩනයකින් වැඩි වුණා නම් වායුවේ පීඩනය අපිට ඒක සම්තුලනය කරලා දෙන්න පුළුවන් නේද මෙතනින්? වටේ සෙන්ටිමීටර් එකක් උඩට උස්සලා හරි කොහොම හරි මේක උස්සලා රසදිය මට්ටම මෙතනින් සෙන්ටිමීටර් එකක් උඩට ආවොත් මේ මට්ටමින් එතකොට එතනින් එන පීඩනයයි මෙහෙන් එන පීඩනයයි තුලනය කරගන්න පුළුවන්. වායුගෝලීය පීඩනයත් එක්කම ගන්න ඕනේ. අර එතකොට අපි ලිව්ව හැටි දැන් මෙතන පීඩනය ලියන්න පුළුවන් කොහොමද? කිසියම් වෙලාවක මෙතන පීඩනය ලිව්ව හැටි ෆයි ධන h රසදිය සෙන්ටිමීටර. හරි වායුව පීඩන h. එකම මට්ටමේ නිශ්චල සමජාතීය තරලයක පීඩන සමානයි. එතකොට මෙතන වායුවේ පීඩනයත් මොකද වෙන්නේ? ওই පීඩනයටම සමානයි. එතකොට p සමානයි ෆයි ධන h රසදිය සෙන්ටිමීටර. මේක ඕන පැස්කල් කරගන්නත් පුළුවන්. ඉතින් අපි ඔක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. දැන් උෂ්ණත්වය දිගට වැඩි කරලා යනවා. හරි උෂ්ණත්වය අපි වැඩි කර යනවා සෙල්සියස් 30 කාමර උෂ්ණත්වයෙන් පටන් ගන්න 40 50 60 වැඩි කරලා යන්න ඇතුළේ පීඩනය වැඩි වෙනවනේ. වැඩි වෙන්න හදන හින්දා කොහොමත් මේ පරිමාව වැඩි කර ගන්න ඕන හදන හින්දා හරිද මෙහෙන් පහළ යන්න හදනවා. මේ පරිමාව වැඩි කර ගන්න හදන උෂ්ණත්වය වැඩි කරද්දී හැබැයි පරිමාව වැඩි වෙන්න දෙන්න බෑ. නියත පරිමාව තියෙන්න ඕන හින්දා අපි කරන්නේ මෙහෙන් උෂ්ණත්වය වැඩි කරද්දී පීඩනය වැඩි වෙලා පරිමාව වැඩි වෙන්න හදනවානේ වාතේ. ඒතර මේ රසදිය මාර්ගයේ පහළ යන්න හදනවා. පහළ යන්න හදද්දී අපි කරන්නේ මේක ටික ටික උඩට උස්සලා මේ රසදිය මාර්ගයේ මේ දර්ශකයේ ගෑවෙන විදිහටම ස්පර්ශන විදිහටම හදා ගන්නවා.
දැන් හිතන්න සෙල්සියස් 40ට එද්දී අපිට පේනවා මෙතන උෂ්ණත්වමාන පාඨාංගය සෙල්සියස් 40ට එනවා. එද්දී අපි 5000 ඉවත් කරනවා. හොඳින් මන්දනය කරනවා. හරි. හොඳින් මන්දනය කළා මේ උෂ්ණත්වය ටික වෙලාවක් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ h නේ මැනගන්නේ. ඔය h මැනගන්න කලින් නැත්නම් මෙතන මේ පාඨාංගය මැනගත්තත් හරි. මේ h මැනගන්න කලින් අපි මේක හදන්න ඕන ළමයි මේ රසදිය මාවගේ මේ දර්ශකයේ ගෑගෙන විදියට. ඒකත් හදලා උෂ්ණත්වය සෙල්සියස් 40 තියෙද්දී මේක මන්දනය කරලා 5000 ඉවත් කරා. ඒ වෙලාවේ තමයි අපි මේ h තමයි සමතුල්‍ය වුණාට පස්සේ තමයි h මැනගන්නේ. ඕක තමයි අපි පාඨාංගයක් ගන්න විදිය. ඔය විදිහට අපිට එක එක උෂ්ණත්ව වලට ඔය h පාඨාංග මැනගන්න තියෙන්නේ. හරි ඒක තමයි පරීක්ෂණය. හරි. ඉතින් මේකෙත් අපිට ඊට පස්සේ කරන්න තියෙන ළමයි මේව අපිට එක එක h අගයන්ට අදාළව මේ වගේ වහුවක් හදා ගන්න පුළුවන් නේ. හරි. එක එක උෂ්ණත්ව වලට අදාළව අපි උෂ්ණත්ව ගත්තොත් සෙල්සියස් අංශක වලින් ඊට හරි සෙල්සියස් අංශක වුම 30 40 හරි 50 60 නේ 70 ඔය එක එක උෂ්ණත්ව වලට අදාළව අර h අගයන් නේ සෙන්ටිමීටර වලින් අපිට මැන ගන්න පුළුවන්. මෙතන මීටර පරිමාණයක් තියෙනවානේ. හරි. ඊට පස්සේ අපි කරන්න ළමයි මේ වායුව සඳහා බොයිල් නියමයේ මේ පීඩන නියමයේ පාවිච්චි කරනවානේ පීඩන නියමයේ. හරි. ඒකට අපි ගන්නේ මොකද්ද? හරි පීඩනය අනුලෝම සමානුපාතිකයි උෂ්ණත්වයටනේ. හරි. නිරපේක්ෂ උෂ්ණත්වයට ගන්න ඕනේ කෙලින්ම. හරි. එතකොට මෙතන P සමානුපාතිකයි උෂ්ණත්වයට මෙතනින් අපි ගන්නවා නියතයක් P සමානයි KT. ඔතනින් ඔයගොල්ලන්ට හරි පීඩනයට දාන්න පුළුවන් මොකද්ද? phi ධන h. phi ධන h සමානයි k වතාවක් උෂ්ණත්වය මෙතන කෙල්වින් කරලා දාන්න ඕනේ. නේ උෂ්ණත්වයේ සෙල්සියස් වලින් දැම්මත් කමක් නැහැ. මෙතන පස්තාරේ පොඩ්ඩක් වෙනසක් වෙනවා. එතකොට දැන් කෙල්වින් වලින් දැම්මොත් මෙතන පස්තාරේ ඉන්නේ කොහමද? උෂ්ණත්වයත් එක්ක. මෙතන කෙල්වින් වලින් දැම්මොත් උෂ්ණත්වය. හරිද? මෙතනත් අපිට ගන්න වෙන්නේ පීඩනය නැත්නම් p නැත්නම් මෙතන phi ධන h. හරි. කෙල්වින් වලින් ගත්තොත් කෙල්වින් වෙන්නේ මූල ලක්ෂ්‍ය යනවා යන සරල දෙකක්. කලින් පස්තාරවත් එහෙමනේ. तो මෙතන සෙල්සියස් වලින්ම දාලා යන්නෝ පස්තාරේ වායු පීඩනය මෙන්න මේ වගේ එතකොට මේක y සමානයි mx ධන c ආකාරයේ පස්තාරයක් මේක දික් කරන් ගිහිල්ලා මේක 273 තමයි එතකොට සම්බ වෙන්නේ x අක්ෂයේ. හරිනේ. ඉතින් ඔය පරීක්ෂණයත් එක්ක අපි ආපු ප්‍රශ්නයක් 2015 පේපරෙදි අහලා තියෙනවා. හරි. අපි ඒකත් එක්ක බලමු ඉතින් ඊටු කොටස් ටික. හොඳයි. හරි. දැන් මේක 2015 ආපු විභාග රචනා ගැටලුව. හරිද? හොඳයි මේකේ වායුවක් සඳහා පීඩන නියමයේ සත්‍යාපනය කිරීමට ඉහත රූපයේ පෙන්වා ඇති පරීක්ෂණ ඇටුම භාවිතා කරනු ලැබේ. අරගම තමයි තියෙන්නේ. ඒ වායුවක් සඳහා පීඩන නියමය යෙදිය හැකි වන්නේ වායුවට අදාළ විචල්්‍ය රාශි දෙකක් නියතව තබා ගන්නේ නම් පමණි. ඒ රාශි දෙක මොනවද? ඉතින් අපි දන්නවා පීඩන නියමයේ දාද්දී පීඩනයයි උෂ්ණත්වයෙන් සම්බන්ධ වෙන්නේ. ඒතර අනිත් දෙක නීතව තියෙන්න ඕනේ. ස්කන්ධය වායුවේ මවුල ගන්න නැත්නම් ස්කන්ධේ නීත වෙන්න ඕනේ. සහ වායුවේ පරිමාව නීත වෙන්න ඕනේ පරිමාව. හරි. ඊළඟට අහලා තියෙනවා මෙම ඇටෝමේ XY කේශික නලය භාවිතා කිරීමට හේතුව කුමක්ද? මෙන්න මේ XY. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මේ කේශික නලයක් දාන්නේ ඇයි? දැන් ළමයි මේ වායුවේ උෂ්ණත්වය අපි ගත්තොත් ඇතුළේ උෂ්ණත්වය අපිට ඕනේ. අපි ඇත්තටම ඉන්නේ එළිය උෂ්ණත්වය. ඒ සඳහා මේක හොඳට මන්ත්‍රණය කරන්න ඕනේ, හිමින් රත් කරන්නත් ඕනේ. නේද? එතකොට දැන් අපි වායුවේ උෂ්ණත්වය ගත්තොත් දැන් ජලය තුල අඩංගු වාත කොටසේ උෂ්ණත්වය ජලීය උෂ්ණත්වයට සමාන කරගන්න පුළුවන් කොහොම හරි. ආසන්න වශයෙන්. හැබැයි මේ ජලයෙන් එළියේ තියෙන වාත කොටස මේ මෙතන ඉඳන් මෙතෙන් දැනගන්න වාතය අඩංගු වෙනවනේ. ඒතර ඒක සම්බන්ධ වෙන්නේ වායු ගෝලයත් එක්කනේ උෂ්ණත්වය. මේ අවඩ උෂ්ණත්වයට සම්බන්ධ වෙනවා. ඒකකින්ද අර කෙලිම විරුද්ධ වෙලා නැහැ. හැබැයි ඉතින් කොහොමත් නැහැ. මෙතන ජලයත් එක්ක ඇතුලේ තියෙන වාතයේ උෂ්ණත්වය ගත්තොත් ජලයේ උෂ්ණත්වයට කොහොමද සමාන වෙනවා ආසන්නව හරි. හරි සමාන කියලා අපි ගන්නවානේ. හැබැයි මේ ජලයෙන් ඉහළ තියෙන මේ වාත කොටසේ වාතයේ අඩංගු කොටසේ උෂ්ණත්වය ටිකක් මොනවා වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒකින්ද අර අපි මයුරු ලබන උෂ්ණත්වයට උෂ්ණත්වය නැති කියන මයුරු ලබන උෂ්ණත්වයේ නොමැති වාත පරිමාව මේ එළියේ තියෙනවා නෙමෙයි. ඒකත් මේකට අහු වෙනවනේ. මයුරු ලබන උෂ්ණත්වයේ නොමැති වාත පරිමාව මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන වාත පරිමාව අවමයක් කරගන්න තමයි මේ සිහින් කේශික නලයක් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. හරි. සිහින් කේශික නලයක් පාවිච්චි කරන්න හේතුවනේ. ඒ බල්බයට පිටින් තියෙන වාත පරිමාව අඩු කරගන්න තමයි. නැත්නම් අපි මනු ලබන උෂ්ණත්වයේ නොමැති දැන් මේ ටික තමයි මනු ලබන උෂ්ණත්වයේ අඩංගු වාත පරිමාව. එහෙම නැති වාත පරිමාව අවම කරගන්න තමයි සිහින් කේශික නලයක් XY කේශික නලය දාන්න හේතුව. C මෙම පරීක්ෂණයේදී ජල තාපයේ උෂ්ණත්වය ඉහළ නැංවීම සෙමින් සිදු කිරීමට
අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා එතකොට මේ සිමින් රත් කරන්න හේතුව ජලයේ උෂ්ණත්වය සහ බල්බය තුල තියෙන වාතයේ උෂ්ණත්වය අපිට එතකොට සමාන කරගන්න පුළුවන් නේ. හරිද? ජලය තුල සහ බල්බය තුල ඇති වායුවේ උෂ්ණත්වය සමාන බව නැත්නම් සමාන බව සාධිත කරගන්න තමයි අපි හෙමින් රත් කරන්නේ. එකපාරට රත් කරොත් එහෙම ජලය රත් වෙලා ඇතුලේ උෂ්ණත්වය අඩු වෙනවා වාතයේ. කාලාවකාශයක් යනවනේ. තාපය ඇතුළට ගන්න. හරි. හෙමින් රත් කරද්දී කාලාවකාශය ලැබෙනවා හොඳට. හරි. ඊට පස්සේ D ජලයේ උෂ්ණත්වය කිසියම් වගේක පවත්වා ගත්තද බල්බය තුල වායුවේ උෂ්ණත්වය එමාගේටම පැමිණි ඇති බව ඉන් තේරුම් යන්නේ නැත. මෙම පරීක්ෂණයේදී බල්බය තුල වායුවේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට පැමිණි ඇති බව ඔබ තාහුරු කරගන්නේ කෙසේද? එතකොට මෙතන අපි ඇත්තටම ජල දාපකයේ තුල මේ නියත උෂ්ණත්වයක් නැත්නම් නොසැලෙන උෂ්ණත්වයක් තුල එනකම් අපි මේක පවත්වා ගත්තොත් තමයි අපිට මොකක් වෙන්නේද? මේ ඇතුලේ සහ එළියේ උෂ්ණත්ව ආසන්න වශයෙන් අපිට සමානයි ලෙස ගන්න වෙන්නේ නේ. එහෙම යාලා තියෙන්නේ. ඇතුලේ සහ එළියේ උෂ්ණත්ව. හරි. ඒතර AB නලය තුල නැත්නම් මෙතන AB නලය රූපේ දාලා තියෙනවා. හරි. මෙන්න මේ AB නැත්නම් අපි ගත්තොත් දැන් මෙහෙම රත් කරන්නේ මෙන්න මේ AB නලය තුල තියෙන රසදී මට්ටම මොකද වෙන්නේ? හරි ඉහළ පහළ යනවා කොහොමද? AB. ඒතර AB නලය තුල ඇති රසදී මට්ටම අනවර්තව තියෙන්න ඕනේ. AB නලය තුල තියෙන රසදී මට්ටම දැන් අනවර්තව දිනවා කියන්නේ මෙහෙන් උෂ්ණත්වය තව වැඩි වෙන්නේ නැහැ කියන එකනේ. මොකද පීඩනය වැඩි වෙන්නේ නැහැ. ඒකත් වැදගත්. නැත්නම් මෙතන මායු ලබන උෂ්ණත්වයේ නියතව දිනවා කියලා ගත්තත් හරිනේ. කියන උෂ්ණත්මාන පාඩාංගයේ නියතව දින්නත් ඕනේ. කිසියම් වගේකට ඇවිල්ලා සහ මේ ඇතුලේ දැන් අපි මෙහෙන් තාපය දෙන එක නතර කරත් ළමයි දැන් අර මේ ජලයෙන් තාපය මේකට එනවනේ. බංසදාහක ඉවත් කරා කියලා උෂ්ණත්වය වැඩි වීම නතර වෙන්නේ නැහැ. ඉවත් කරලා ටික වෙලාවක් යනකම් උෂ්ණත්වය වැඩි වෙනවා. නේ? හරි. එන උෂ්ණත්වය මේකට කොහොමද ටිකක් වැඩි වීමක් වෙනවා. තාපය දැන් බංසදාහක ඉවත් කරා කම්බියල් රත් වෙලා දිනවනේ. කම්බියලෙන් මේකට තාපය එනවා. බංසදාහක අයින් කරා කියලා උෂ්ණත්වය වැඩි වීම නතර වෙන්නේ නැහැ. චුට්ටක් තව වැඩි වීමක් වෙනවා. ඒකත් වැඩි වෙනවා. ඊට පස්සේ ජලයෙන් මේකට යන්නත් ටිකක් කාලයක් යනවනේ. ගිහිල්ලා මේකෙත් උෂ්ණත්වය වැඩි වෙලා ජලයේ උෂ්ණත්වයට මෙනවා ආසන්න වශයෙන්. ඊට පස්සේ මේ පීඩනයත් ඔහොම ටික ටික වැඩි වෙලා මේ රසදී මට්ටම පහළට තල්ලු කරන්න හදනවා. ඒකත් අපි බලන්න ඕනේ පහළට තල්ලු වෙන එක නතර වෙනකම්මනේ. අපි මේ බඩේ ටික ටික උස්සලා හරි එම් සලකුණ ගාවට මොකද එනකම් හදා ගන්න ඕනේ. ඒක තමයි දී වෙන්න ඕනේ. මේකේ දී එකේ. හරි ජල දාපකේ නැත්නම් උෂ්ණත්වමානයේ නියත උෂ්ණත්වයක් පවත්වා ගන්නා අතරතුර AB බාහුව තුල මේ රසදිය මට්ටම් දෙක අතර වෙනස නියතාගයක හරිද? නියතාගයක නැත්නම් වෙනස් නොවන අගයක පවත්වා ගන්නවා. ඒකෙන් තමයි අපිට මේක බලන්න වෙන්නේ. හරි. ඊට පස්සේ අහලා තින්නේ ඊ කොටස. මෙම පරීක්ෂණයේදී ජලයේ උෂ්ණත්වයේ මැනීමට පෙර එම උෂ්ණත්වයේ උචිත අගයක පවත්වා ගැනීම සඳහා භාවිතා කරන පරීක්ෂණාත්මක ක්‍රියා පිළිවෙලෙහි ප්‍රධාන පියවර දෙක ලියන්න ඕනේ. ඉතින් එකක් තමයි දැන් අපි මෙතන හොඳින් මන්දනය කරන්න බෑ. නේ? මේක මන්දයෙන් හොඳින් මන්දනය කරන්න ඕනේ සහ මේ බංසදාහකේ අපි හරිද ඉවත් කරන්න වෙනවා පාඩාංකයක් ගන්න නැත්නම් ඔෆ් කරන්න වෙනවා. හරි ඒ දෙක තමයි ලියවෙන්න ඕනේ. නේ ජල දාපකයේ දෙසට හෝ ඉවතට බංසදාහකේ චලනය කරත් හරි නැත්නම් නිමුවත් හරි. හරිද? ඒ දෙක වැදගත්. නැත්නම් දැල්ල පාලනය කරගන්න ඕනේ මේ බංසදාහකේ. හරි. ඊළඟට අහලා තියෙනවා වායුවේ පීඩනය ලබා ගැනීම සඳහා අදාළ පාඨාංග ගැනීමට පෙර ඔබ විසින් අනුගමනය කරන පරීක්ෂණාත්මක ක්‍රියා පිළිවෙලෙහි ප්‍රධානතම පියවර ලියා දක්වන්න ඕන. ඒත් අපි දැන් ඕනම වෙලාවක දැන් පාඨාංග ගන්න කලින් ළමයි දැන් ඕන උෂ්ණත්වයකට ආවට පස්සේ මේ පීඩනය වැඩි වෙලානේ මේක පහළට තල්ලු වෙන්න හදලා අපි ඒතකොට මේක උඩට උස්සන්න ඕනේ. මෙන්න මේ කිසියම් අවස්ථාවක පාඨාංග ගද්දී ළමයි මෙන්න මේ රසදිය මාත්‍රම මේ M ස්පර්ශකයේ ගෑවෙන විදියට හදලා තමයි ඔක්කොම අනවරත උනාට පස්සේ එහෙම හදලා තමයි අවසාන පාඨාංගය ගන්නෙ. ඒ වෙලාවේ උෂ්ණත්වමානාංකයට අදාළ උෂ්ණත්වමාන පාඨාංගයට අදාළ මේ පාඨාංගය මැනගන්නේ. හරිද? ඒක තමයි ලියවෙන්න ඕනේ M කෙලවර රාජ්‍ය ලකුණේ රසදිය මට්ටම. මේ නලය තුල රසදිය මට්ටම M වල ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ වන දේ සලකනවා. ස්පර්ශ වන ලෙස මේ සකසා ඒ කියන්නේ මේ මෙයා ඉහළට හරි පහළට ඉහළට තමයි ගොඩක් තල්ලු කරන්න වෙන්නේ. මොකද මේක රත් කරන්නේ හින්දා නේ දිගින් දිගට මේ පීඩනය වැඩි වෙන්න හදනවානේ. මේක අපිට ඉහළට තමයි කොහොමත් චලනය කරන්න වෙන්නේ. ඔන්න වායුගෝලීය පීඩනයට වඩා මේකේ පීඩනය අඩු වුණොත් එතකොට වෙන්නේ මෙහෙන් උඩ එන්න හදනවා. මෙහෙන් උඩ එන්න හදනවානේ මේක ඇතුලේ පීඩනය අඩු වුණොත් වායුගෝලීය පීඩනයට වඩා මෙහෙන් තල්ලු වෙලා මෙහෙන් උඩ එන්න හදනවා. එහෙම වුණොත් තමයි මේක පහළට ආයෙ යන්න වෙන්නේ.
අපි රත් කරන හින්දා කොහොමත් මේක උඩටම තමයි අරන් යන්න වෙන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? ආරම්භයේදී නැත්නම් ආරම්භයේදී ඉතින් මේකේ පීඩනය අඩු පීඩනයක තිබ්බොත් නම් ප්‍රශ්නයක් වෙනවා වාගෝ පීඩ වඩා. එතකොට පහළටත් අරන් යන්න වෙනවා. නැත්නම් වාගෝ පීඩ වඩා ආරම්භයේදී වැඩි පීඩනයකින් පටන් ගන්න නැත්නම් වාගෝ පීඩනයෙන්ම මේක ඇතුළේ පීඩනයක් පටන් ගත්තා නම් අපිට මේක ටික ටික උඩට උස්සන්න තමයි තියෙන්නේ. හරි. ඊළඟට අහලා තියෙන්නේ G වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර් කැපිටල් H ද A හා B නලවල රසදිය මට්ටම් අතර උසෙහි වෙනස සෙන්ටිමීටර් H ද නම් පීඩනීමේ සත්‍යාපනය කිරීම සඳහා ඔබ විසින් අඳුන ලබන පස්තාරයේ දල සටහනක් දී ඇති රූප සටහනේ අන්න මම කලින් යන්දා අර ඉතින් මෙතන උෂ්ණත්වයත් එක්ක අපි සාමාන්‍යයෙන් H ධන කැපිටල් H වගේ අරන් ඇඳලා හරිනේ වායුව පීඩිත එක්ක මෙතන සෙල්සියස් සංචක වලින් අඳින හින්දා මූල ලක්ෂ්‍ය රායන විදිහට අඳින්න එපා මේ වගේ y සමානයි mx ධන 100 ආකාරයෙන් අඳලා හරි. හරි අපි ගන්න උෂ්ණත්වමාන පාඩාංගයත් එක්ක සෙල්සියස් සංචක කියලා ගන්න අතන රසදිය සෙන්ටිමීටර්. මොකද මෙතන phi ධන නැත්නම් phi කියන එක කැපිටල් H ධන සිම්පල් H. මේක නම් තියෙන කැපිටල් H කියලානේ වාගෝපී. හොඳයි H පහළ දැක්වෙන පස්තාරයේ උෂ්ණත්වයේ සෙල්සියස් නෙමෙයි කෙල්වින් 400 දී පරිපූර්ණ වායුවක පීඩනය පරිමාව සමග විචලනය වීම පෙන්වයි. හරි අක්ෂ බලන්න අර පස්තාරේ පරිපූර්ණ වායුවක හරිද? මේක දීලා තියෙන්නේ උෂ්ණත්වයේ කෙල්වින් 400 තියෙද්දි වායුවේ පීඩනයයි පරිමාවයි වෙනස් වීම තමයි තියෙන්නේ. අපෙන් අහනවා උෂ්ණත්වයේ කෙල්වින් 600 දී වායුවේ මෙන්න මේ පරිමාවට දාලව පීඩනයයි මේ පරිමාවට දාලා පීඩනයයි අහනවනේ. මේ වායුවේම උෂ්ණත්වයේ කෙල්වින් 400 600 රත් කරොත් උෂ්ණත්වය වැඩි කරා. අපි ගහනවා මෙන්න මෙච්චර පරිමාවකට දාලා පීඩනය. දැන් අපි දන්නවා කෙල්වින් 400 දී පීඩනය කීයද? කෙල්වින් 400 දී මේ පරිමාවට දාලා පීඩනය පැස්කල් 6 වතාවක් 10 දුනයි. එතකොට ඔය පරිමාවෙම තියෙද්දි ඒ වායුව කෙල්වින් 600 රත් කරොත් මොකද දාන්න වෙන්නේ මොකද්ද? පීඩන නියමනේ. ඒතර P1 බෙදීම P1 සමානයි P2 බෙදීම T2. මොකද පරිමාව 20යිනේ. හරි 20 වතාවක් 10 රින 3යි. කෙල්වින් 400 දී සහ කෙල්වින් 600 දී. පරිමාව 20යි 10 රින 3යි ඝන මීටර වල. මට කියන්නේ උෂ්ණත්වය කෙල්වින් 400 දී පීඩනය කියන මෙතන 6 වතාවක් 10 3යි. උෂ්ණත්වය කෙල්වින් 400 දී. දැන් අපෙන් අහන්නේ උෂ්ණත්වය කෙල්වින් 600 රත් කරාම පීඩනය P2. හරි. එතන 600 දාන්න. ඉතින් ඕගොල්ලන්ට එතනින් සුළු කරලා බලන්න කීය දෙන්නේ 9යි කීය දෙන්නේ 10 3යි 9යි 10යි 3යි පැස්කල්. හරි P2. 9යි 10යි 3යි පැස්කල්. ඉතින් මේ පරිමාවට දාලා එයාගේ පීඩනය 9යි 10යි 3යි පැස්කල් වෙනවා මෙතන. ඒ වගේම පරිමාව 60යි 10යි රින් දුන්නට අදාළව කෙල්වින් 400 දී පීඩනය 2යි 10යි 3යි පැස්කල් කෙල්වින් අපෙන් අහනවා 600 දී පීඩනය. ආයි දාන්න P1 යට P1 සමානයි P2 යට T2. එතකොට P1 කීයද? P1 දාන්න කීයද? දෙක වතාවක් 10යි 3යි. කෙල්වින් කීයද? 600. මේ 400 නේ මෙතන කෙල්වින් 400. අපෙන් අහන්නේ කෙල්වින් 600 නේ T2 600යි. එතකොට පීඩනය P2. ඔතන සුළු කරාම කීයද එන්නේ? ඔතන සුළු කරාම එනවා 3යි 10යි 3යි පැස්කල්. 3යි 10යි 3යි. හරි. 3යි 10යි 3ක් කියන්නේ මෙතන. මෙන්න මේ වගේ තැනක තියෙනවා. හරි ඔතනින් අපිට ඔය එකම වායුවේ උෂ්ණත්ව දෙකක කෙල්වින් 400 දී සහ කෙල්වින් 600 රත් කරාම මේ පරිමාවෙදී පෙන්නන පීඩනය කෙල්වින් 400 දී මේක. කෙල්වින් 600 දී පෙන්නන පීඩනය තමයි අහලා තිබ්බේ. ඊට පස්සේ වායුවේ මේ පරිමාව අන්තර්ගත වෙද්දී කෙල්වින් 400 දී පීඩනය මෙයාගේ කෙල්වින් 600 දී පීඩනය මෙයාගේ. ඔන්න ඒ දෙක හරි. ඊට පස්සේ අපි අහනවා එම අගයන්ට අදාළව කෙල්වින් 600 දී පස්තාරය අඳින්නලු පීඩනයයි පරිමාවයි. ඉතින් මොකද කරන්නේ? මේ වගේ වක්‍ර පස්තාරයක් අඳින්න මේ ලක්ෂ දෙක යාවෙන විදියට. මේ වගේ පස්තාරයක් තමයි වක්‍ර පස්තාරයක් එන්නේ. කෙල්වින් එක ලකුණු කරන්න කීයද? 600. හරි හොඳයි අපි දැන් ප්‍රැක්ටිකල් තුනක් කරා තාපේ ප්‍රශ්නත් එක්කම තව මම එකක් කරනවා මේ තුෂාර අංකය සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණය. ඊට පස්සේ අපිට ඊළඟ වීඩියෝ එකේ තියෙන ඔය මිශ්‍රණ කරණයයි සෙල් උපකරණයයි නේද? ජලයේ විශිෂ්ට තාප ධාරිතා එක්ක ප්‍රැක්ටිකල් තියෙනවා මිශ්‍රණ ක්‍රමයෙන් සහ ඊට පස්සේ තාප ධාරිතා සහ විලේනයේ සහ විශිෂ්ට ගුප්ත තාප ධාරිතා ප්‍රැක්ටිකල් ටික තමයි ඊළඟ වීඩියෝ එකකින් කරන්නේ. ඒකේ ප්‍රැක්ටිකල් තව පහක් තියෙනවා කරන්න. දැන් මේකේ අපි අද මේ කරන වීඩියෝ එකේ අන්තිම ප්‍රැක්ටිකල් එක තුෂාර අංකය අපිට හොයන ප්‍රැක්ටිකල් එකක් තියෙනවා සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්නත් තියෙනවා. හොඳයි අපි ඊළඟ එක බලමු.
හොඳයි. දැන් මේ ප්‍රැක්ටිකල් එකේ හතරවෙනි ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ පොඩි සරල ප්‍රැක්ටිකල් එකක්. මේ තුෂාරාංකය අපිට හොයාගන්න පුළුවන්. ඒකම තුෂාරාංකය හොයලා මේ පරිසරයේ තියෙන මේ වෙලාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න තියෙන්නේ මේ අවට පරිසරයේ. දැන් මොකක්ද මේ තුෂාරාංක කියලා කියන්නේ? තුෂාරාංක කියලා කියන්නේ කිසියම් අවකාශයක තියෙන ජල වාෂ්ප වලින්ම අපි ඒ අවකාශයේ ජල වාෂ්ප වලින් සම්ප්‍රයුක්ත කරගන්න ඕන නම් ඒ කියන්නේ අලුතෙන් ජල වාෂ්ප එකතු කරන්නේ නැතුව දැන් ඔයගොල්ලෝ දන්නවා අවකාශයක් අපිට ජල වාෂ්ප දීදී හරි මේක සංතෘප්ත වෙන්නත් පුළුවන් අසංතෘප්ත වෙන්නත් පුළුවන් නේ ජල වාෂ්ප වලින් මේ අවකාශي අසංතෘප්තයි කියන්නේ මේකට තව ජල වාෂ්ප දැම්ම හැකි හරි මේකට ඕන ජල වාෂ්ප තව දාලා මේක අපිට සංතෘප්ත කරන්න පුළුවන් මේ ජල වාෂ්ප මෙතන ඝනීභවණය වෙන්න පටන් ගන්නවා තුෂාර හැදෙන්න ගන්න මොහොතක් තියෙනවා නේ පිනි හැදෙන්න ගන්න මොහොතක් තියෙනවා එහෙම නැත්නම් අපිට මේ තියෙන ජල වාෂ්ප වලින් අලුතෙන් ජල වාෂ්ප දාන්න නැතුව නැත්නම් පරිමාව අඩු කරලා අපිට ජල වාෂ්ප මේ ඝනීභවණය කරන්න පුළුවන් තුෂාර හදා ගන්න පුළුවන් එහෙම නැතුව පරිමාව අඩු කරන්නෙත් නැතුව අලුතෙන් ජල වාෂ්ප දාන්නෙත් නැතුව මේ තියෙන පරිසරයේ ජල වාෂ්ප වලින්ම අපි උෂ්ණත්වය අඩු කර ගියොත් පරිසර උෂ්ණත්වය අපි අඩු කර යද්දී දැන් හිතන්නකෝ පරිසර උෂ්ණත්වය සෙල්සියස් 30යි මේ වෙලාවේ. තාම අපිට ජල වාෂ්ප පිනි බවට හැදෙන්නේ නැහැ. නේ? අපි දන්නවා හවස් වෙලා රැය වෙද්දි තමයි පිනි බවට හැදෙන්න ගන්නේ උෂ්ණත්වය අඩු වෙලා ඔහම සෙල්සියස් 20 වගේදී ඔන්න මේ ජල වාෂ්ප ඝනීභවණය වෙන්න ගන්නවා. තුෂාර හැදෙන්න ගන්නවා පිනි. අන්නේ උෂ්ණත්වයට අපි කියනවා තුෂාර හැදෙන්න පටන් ගන්න උෂ්ණත්වයට අපි කියනවා තුෂාරාංක කියලා. ඉතින් අපි තුෂාරාංකය දන්නවා නම් තුෂාරාංකයේදී මේ ජල වාෂ්ප වල ඇති කරන සම්ප්‍රයුක්ත දැන් සම්ප්‍රයුක්ත වුණානේ තුෂාරාංකයේදී මේ ජල වාෂ්ප මාර්ගයෙන් ඇති කරන සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය. හරි PD බෙදන්න ඕනේ. හරිද? දැන් කාමර උෂ්ණත්වයේ 30යි තිබ්බනේ. මේක තුෂාරාංකයේදී 20 දී සෙල්සියස් 20 දී සම්ප්‍රයුක්ත වුණාම ජල වාෂ්ප මාර්ගයෙන් ඇති කරන පීඩනය බෙදන්න ඕනේ. හරි කාමර උෂ්ණත්වයේ සෙල්සියස් 30 දී හරි ජල වාෂ්ප සම්ප්‍රයුක්ත ඒ කියන්නේ සෙල්සියස් 30 දී සම්ප්‍රයුක්ත වුණොත් ඇති කරන පීඩනයක් තියෙනවනේ නේ හරි PR අන්නේ දෙක බෙදලා අපි 100න් වැඩි කරාම තමයි මොකක් වෙන්නේද මේ පරිසරයේ ඔය අවකාශي සාපේක්ෂාර්ථතාවය එන්නේ RH එක 100ට කීයක්ද කියලා බැලුවේ හරිද මතක තියාගන්න කිසියම් පරිසරයක සාපේක්ෂාර්ථතාවයේ තුෂාරාංකයේ පදනම් කරගෙන හොයන සම්බන්ධය නැත්නම් සාමාන්‍ය විදිහේ මොකක්ද දැන් මේකේ සාපේක්ෂාර්ථතාව ගන්න ඕන නම් දැන් කාමර උෂ්ණත්වය 30යි නම් දැන් මේ වෙලාවේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය නේ බෙදනවා සෙල්සියස් 30 දී මේක සම්ප්‍රයුක්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය වැඩි කරනවා 100ට ඒත් මේ ආගම තමයි එන්නේ සාපේක්ෂාර්ථතාවය. නැත්නම් තුෂාරාංකයේ පදනම් අරගෙන හොයනවා නම් කිසියම් අවකාශයක සාපේක්ෂාර්ථතාවයේ අර තුෂාරාංකයේදී සම්ප්‍රයුක්ත වුණාම සම්ප්‍රයුක්ත වෙනවනේ. මේ සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය බෙදනවා කාමර උෂ්ණත්වයේදී සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය. හරි කාමර උෂ්ණත්වයේදී මේක සම්ප්‍රයුක්ත කරොත් මේක ඇති කරන ජල වාෂ්ප වලින් ඇති කරන සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය. බෙදනවා තුෂාරාංකයේදී සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය බෙදනවා කාමර උෂ්ණත්වයේදී සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය වැඩි කරනවා 100%. ඒක සිද්ධාන්ත වල තියෙන්නේ. හරිද? දැන් ප්‍රැක්ටිකල් එක කරද්දී ඒක ඕනේ වෙනවා. දැන් අපි හොයන්න ඕනේ PD සහ PR අපිට මේ chart එක දිනවනේ. අර විද්‍යාගාරයේ උෂ්ණත්වයත් එක්ක එක එක උෂ්ණත්ව වලට අදාළව ජල වාෂ්ප වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩන දිනනවා මේ පස්තාරේ. දැන් අපිට එක එක උෂ්ණත්ව වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය හෙව්වේ හැකි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එක එක උෂ්ණත්ව වලට අදාළව අර chart එකෙන් අර විද්‍යාගාරයේ chart එක දිනනවා ඔකෙන් හෙව්වේ හැකි. දැන් අපි හොයන්න ඕනේ එතකොට මේ පරිසර උෂ්ණත්වය දැන් මේ වෙලාවේ අපි දන්නවනේ මොකක් හරි සෙල්සියස් 30යි කියලා දන්නවා. මේ වෙලාවේ පරිසර උෂ්ණත්වය. ඒක සෙල්සියස් 30 දී අපිට නැත්නම් 30 30 හරි 35 හරි මේ බලන්න පුළුවන්. ඒ අදාළ උෂ්ණත්වයේදී සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය මෙතනින් එනවා කීයද කියලා. රසදී මිලිමීටර් හරි පැස්කල් වලින් හරි කීයක් හරි එනවා. ඊට පස්සේ මේ අවකාශයේ තුෂාරාංකය හොයාගන්න එපා. එනේ මේ අවකාශයේ තියෙන ජල වාෂ්ප සම්ප්‍රයුක්ත වන උෂ්ණත්වය. අන්න ඒ උෂ්ණත්වය හොයාගෙන ඊට අදාළ ජල වාෂ්ප වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනයත් හොයාගන්නවා. ඒ දෙක මෙතෙන් ආදේශ කරලා බෙදලා 100% වැඩි කරාම මොකක් වෙනවද? මේ අවකාශයේ සාපේක්ෂාර්ථතාවය ගණනය කරගන්න පුළුවන් 100ට කීයද කියලා. හරි. ඉතින් මේකදී අපි ළමයි පාවිච්චි කරන පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ. ඔප දැම්මු. හොඳට පී දාන්න ඕනේ. කැලරිමීටරයක් කරන හොඳට ඔප දානවා. අර බඩු මුට්ටු හොඳට පී දාන්නේ. දෝවිලි යන්න නේ. අත සමහර දෝවිලි ඉන්නත් පුළුවන්. හොඳට ඔප දාලා විද්‍යාගාරයේ තියෙන කැලරිමීටරයක් අරගෙන හොඳට ඔප දාන්න. පී දාලා නිකන් හොඳට මූණ ෂයින් කරලා ගන්න මූණ පේනවා බෙදුවාම. හරි එහෙම කැලරිමීටරයක් අරගෙන අපි ඒකට දානවා ජලය. සමන අඩක් වගේ නැත්නම් තුනෙන් දෙකක් විතර දැම්මත් කමක් නැහැ. දාලා අර දැන් කාමර උෂ්ණත්වයේ තියෙන මන්තය මේකේ උෂ්ණත්ව මානය ඕනේ. දැන් මේකට ළමයි අපි දාන්නේ කුඩා අයිස් කැබලි. කුඩා අයිස් කැබලි වර්ග දෙක බැගින් දදා මන්තනය කරනවා. හරි. වර්ග දෙක බැගින් දදා මන්තනය කරනවා. මන්තනය කරද්දී මෙතන බලන් ඉන්න ඕනේ මේ කැලරිමීටරේ පිටත පුස්තේ හරිද තුෂාර තැම්පත් වෙන්නේ මොන වෙලාවෙද කියලා. හරි. හරි කැලරිමීටරේ පිටත පුස්තේ තුෂාර තැම්පත් වෙන්නේ මොන අවස්ථාවද කියලා තමයි බලන්නේ.
ඉතින් දැන් මෙතන ඔයගොල්ලෝ දැන් පරිසර උෂ්ණත්වය දන්නකො සෙල්සියස් 30යි කියලා. මේ වෙලාවේ අපි දල වශයෙන් දන්නා තුෂාරාංගය සාමාන්‍ය 20ක් වගේ ඇති. හරිද? ඉතින් කරන්නේ මේකට කුඩා අයිස් කැට වරකට එක බැගින් එකතු කරමින් හොඳින් මන්දනය කරලා ඒක දී වුණාට පස්සේ තමයි ආයෙ එකතු කරන්නේ. එහෙම කරන ගමන් මේ කැලරිමීටරේ දැන් උපදාන තියෙන හොඳට මූල පේනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඔහොම ටික වෙලාවක් යද්දී මේකේ ඔපේ නැති වෙන්න පටන් ගන්න මොහොතක් එනවා. නිකන් දිය සීරාවක් වගේ ඇති වෙනවා පිටර පුස්තේ. අත දාලා බැලුවොත් ඇඟිල්ල ඔහම නේ බැලුවොත් එහෙම නිකන් වතුර වගේ අහු වෙන්න ගන්නවා. අන්න ඒ වෙලාවේ තමයි ඔපේ නැති වෙන්න පටන් ගන්න මොහොත. හරි. අන්න ඒ වෙලාවේ අපි අයිස් කැට එකතු කරන එක නවත්තලා හොඳින් මන්දනය කරමින් ඔපේ නැති වෙන්න පටන් ගන්න එන මොහොතේ ඔපේ නැති වෙන්න හදනකොට නේ හරිද? ඔපවත් බව නැතිවීම ආරම්භ වෙද්දී උෂ්ණත්ව මාන පාඩාංගය ගන්න ඕනේ. ඊට පස්සේ අයිස් එකතු කරන එක නවත්තනවා. ආයි දාන්නේ. හරි. තවත් දැන් අයිස් ඉතින් මෙතන වෙන්නේ ළමයි අයිස් කැට දැම්මාම අයිස් කැට වලින් මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙන්නේ. මේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. අයිස් කැට මගින් මේ ජලයෙන් තාපය පුරාගෙන මොකද වෙන්නේ? අයිස් කැට දී වෙනවා. පද්ධතිය උෂ්ණත්වය ටික ටික අඩු වෙනවා. මේ අයිස් වල උෂ්ණත්වය සෙල්සියස් 0 ඉඳන් නැත්නම් ඍණ ගණන් වල දෙන්නත් පුළුවන්. ටික ටික උෂ්ණත්වය වැඩි වෙනවා. ජලයේ උෂ්ණත්වය ටික ටික අඩු වෙනවා. ඕකනේ වෙන්නේ. තාප කරන දෙන්නු. ඔහොම වෙලා තුෂාරාංගයට එනවා පද්ධතිය උෂ්ණත්වය. දැන් අපි ඇත්තටම ඕන ළමයි කැලරිමීටරේ පිටර පුෂ්ටි උෂ්ණත්වය අපි හැමෙම ඉන්නේ ඇතුලේ ජලයේ උෂ්ණත්වය. ඒක නිසා මේක හොඳින් මන්දනය කරන්න ඕනේ. මේක ලොකු අයිස් කර දාන්න නැහැ. ලොකු අයිස් කර දැම්මොත් එහෙම ළමයි ඩීප් ෂෙල් එකෙන් ගන්න ලොකු අයිස් කර දැම්මොත් එහෙම මේකේ උෂ්ණත්වය සෑහෙන්න අඩු වෙනවා. තුෂාරත් තැම්පත් වෙලා තවත් අඩු වෙනවා සෑහෙන්න. හරි. එකපාර අයිස් කර ගොඩක් දාන්නෙත් නැහැ. එතකොට උෂ්ණත්වය පාලනයක් නැතුව එකපාරට ගොඩක් අඩු වෙනවා. අපි වරකට එක බැගින් එකක් බිය කරලා තමයි ඒ කුඩා අයිස් කර දාන්නේ ඊළඟ එක දාන්න ගන්න ඊට පස්සේ. හරි ඊට පස්සේ ඔපේ දැන් නැති වෙන්න කියන ඔපේ උපවත් බව නැතිවීම ආරම්භ වෙද්දී උෂ්ණත්වමාන පාඩාංග කියව ගන්නවා එකක්. ඊට වань. ඔහොම කියලා තවත් දැන් උෂ්ණත්වය දැන් සෙල්සියස් 20 වගේ එද්දී නේ. හරි 20.5ට වගේ එද්දී හිතන්න ඔන්න කියව ගත්තා. 20.5 කියලා ආවා ඔපේ නැති වෙන්න පටන් ගන්නකොට. දැන් ඔහොම ගිහිල්ලා තවත් මේකේ අයිස් කොමක් දිනනවානේ තිබ්බේවා. තවත් උෂ්ණත්වය බහිනවා 20 19 නේ 19 18 වගේ බහිනවා. බහැලා ආයෙ අයිස් කර දාන්නේ නැහැ. ඊට පස්සේ මම මේක හොඳින් මන්දනය කර ඉද්දී ඊට පස්සේ දැන් මේ අයිස් දැන් ආයෙ මොකද වෙන්නේ? ආයෙ පද්ධතිය දැන් උෂ්ණත්වය දැන් හිතන්න සෙල්සියස් 19 18 වගේ ආවා. දැන් අවට පරිසරයෙන් තාපය මේකට එනවනේ. ඇවිල්ලා ආයෙ පද්ධතිය උෂ්ණත්වය ටික ටික වැඩි වෙන්න ගන්නවා. 18 19. ඔහොම ඇවිල්ලා හිතන්න දැන් මේ කලින් සෙල්සියස් 20.5 තමයි ඔපේ නැති වෙන්න පටන් ගන්න මොහොත. ආයි සෙල්සියස් හිතන්න 19.5ට වගේ එද්දී දැන් අඩු වුණා උෂ්ණත්වය 18ට වගේ. දැන් මෙහෙන් තාපය ඇවිල්ලා පද්ධතිය උෂ්ණත්වය ටික ටික වැඩි වෙලා මොකද වෙන්නේ? උෂ්ණත්වය වුණ 19.5ට වගේ එද්දී සම්පූර්ණයෙන්ම නැවතත් උපවත් බව ආවා. සම්පූර්ණයෙන්ම උපවත් බව ආවත් 19.5 සෙල්සියස්. අන්න මේ පාඩාංගෙත් අපි දාගන්නවා මේකෙන් මේක දිහා බලන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඇත්තටම දැන් තුෂාරාංග කියලා ගන්නේ මේ දෙකේ මැදාගේ තමයි ගන්න වෙන්නේ. ඒක θ1 θ2 එකතු කරලා දෙකෙන් බෙදුවා නම් තුෂාරාංගේ θd ගන්න පුළුවන්. දැන් මේක නම් එන්නේ සෙල්සියස් 20ක් වගේ. හරි අන්න එතනින් අපිට තුෂාරාංගේ හොයා ගන්න පුළුවන්. දැන් මේ පරීක්ෂණය කරද්දී එක දෙයක් තමයි හරිද අපිට ඇත්තටම මනින්න ඕනේ කැලරිමීටර පුෂ්ඨයේ පිටත උෂ්ණත්වය. හැබැයි අපි ඇත්තටම මනින්නේ ජලීය උෂ්ණත්වය. ඒකින්ද මේක හොඳට මන්දනය කරන්න ඕනේ. නේ? ඒක එකක්. සහ මේකේ හොඳට ජලය දාලා තියෙන්න ඕනේ කැලරිමීටර පිටත පුෂ්ඨය. ඇත්ත මේක උඩට එනකම්ම දාගත්තා නම් ගොඩක් හොඳයි ජලය. ජල මට්ටම මොකද ඒක උඩ උෂ්ණත්වය වෙන උෂ්ණත්වයක් නේ. ඒකින්ද ඒකත් වැදගත් ජලය මේකේ පුළුවන් තරමක් දාගන්න. හොඳයි. ඊට පස්සේ අනිත් දේ තමයි දැන් මෙතන අපි පාඩාංග දෙකක් ගන්නවානේ. අයිස් කැට දමා වරකට එක බැගින් කුඩා අයිස් කැට හොඳින් මන්තනය කරමින් ඔපේ නැති වෙන්න පටන් ගන්න මොහොතේ උෂ්ණත්වය. දැන් අපි දන්නවා කිසියම් පරිසරයක උෂ්ණත්වය තුෂාරාංගයට එද්දිම ජල වාෂ්ප මේ පිළිබවට හැදෙන්න ගන්නවානේ. ඇත්තටම වෙන්නේ මේ එළියේ තියෙන මේ පරිසරයේ තුෂාරාංගය ගන්න හදන්නේ මේ අවට පරිසරයේ තුෂාරාංගය. අවට පරිසරයේ තුෂාරාංගය හිතන්නකො සෙල්සියස් 20යි කියලා. ඉතින් අපි මෙහෙන් අයිස් දාලා දිය කරද්දි මේ පද්ධතියේ මේ කැලරිමීටර පුෂ්ඨයේ සමීප උෂ්ණත්වය අඩු වෙනවනේ. මේ හැරේ තියෙන වාතයේ උෂ්ණත්වයත් අඩු වෙනවනේ. 30න් පටන් අරන් හරි පරිසර උෂ්ණත්වය 35න් හරි ඔහොම ටික ටික අඩු වෙලා 20ට එද්දිම මේ අවට වාතයේ උෂ්ණත්වය 20ට එද්දිම මෙහි උෂ්ණත්වය අඩු වෙද්දි මෙහි අඩු වෙනවනේ. කැලරිමීටර පුෂ්ඨයේ සමීප තියෙන වාතයේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ හැරේ තියෙන ජල වාෂ්ප ටික තමයි මොනවා වෙන්නේද? තුෂාර ලෙස තැම්පත් වෙන්නේ. මේ අවට වාතයේ තියෙන ජල වාෂ්ප තුෂාරාංගයට එද්දී මේ කැලරිමීටර පුෂ්ඨේ පිටත පුෂ්ඨේ තැම්පත් වෙනවා පිණි වගේ හැදිලා. අන්න තුෂාර ඇතිවන මොහොතේ උෂ්ණත්වය ගන්න ඕනේ. තවත් ටිකක් මේකේ උෂ්ණත්වය පහළ යනවා අයිස් කර දාලා තිබෙහිඳා. ඊට පස්සේ ආයි පරිසරයෙන් මේකට තාපය ඇවිල්ලා දැන් උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. ඒත් මේ අවට උෂ්ණත්වය ඇතුළේ උෂ්ණත්වයට සමානනේ. කොහොම ඇවිල්ලා උෂ්ණත්වය 19.5 වගේ එද්දී
ආයි ඔපය සම්පූර්ණයෙන්ම ඇති වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් උතනින් තුෂාරාංකය මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න. හරි. ඊට පස්සේ තුෂාරාංකය හොයාගත්තට පස්සේ අපේ chart එක තියෙන විද්‍යාගාරේ මේ chart එක අරගෙන එක එක උෂ්ණත්ව වලට අදාළ ජල වාෂ්ප වල සම්ප්‍රයුක්ත වාෂ්ප බීජ තියෙනවා. ඒකත් පාවිච්චි කරලා අපිට කරන්න තියෙන්නේ ඒ පාඨාංග දෙක කියව ගන්න. මේ තුෂාරාංග දෙකෙන් අපිට හිතන්න 20ක් වගේ ආවා නම් ඊට අදාළ සම්ප්‍රයුක්ත ජල වාෂ්ප බීජ මෙතනින් කියව ගන්නවා. කාම උෂ්ණත්ව 30ක් හරි 35ක් හරි නම් ඊට අදාළ සම්ප්‍රයුක්ත වාෂ්ප බීජ මෙතනින් කියව ගන්නවා. ඒකට සාපේක්ෂාර්ථය ගන්න ඕනේ. අපට පරිසරයේ සාපේක්ෂාර්ථය. ඒක හොයද්දී අපිට මේ අගයන් දෙක ආදේශ කරලා 100න් වැඩි කරලා RH කියුවේ. හොඳයි. ඉතින් මේකත් එක්ක ආව ප්‍රශ්නයක් තියෙනවා 2003 අපි ඒක සාකච්ඡා කරලා ඉතින් ඉවර කරමු ඉක්මනට. හරිද? බලන්න අපි මේ ගාන බලමු 2003 ආපු විභවගත රචනා ගැටලුව. ඔබ දැමූ ගැල්ලිමීටරයක් භාවිතයෙන් පරීක්ෂණාගාරය තුර තුෂාරාංකය නිර්ණය කරන ලෙස ඔබට නියමව ඇත. මෙම පරීක්ෂණයේදී ගැල්ලිමීටරයේ පුස්තය මත තුෂාර සාදා ගැනීම සඳහා ඔබ අනුගමනය කරන පරීක්ෂණාත්මක පියවර ටික ලියන්න ඕනේ. හරි පරීක්ෂණාත්මක පියවර ටික ලියන්න. ඉතින් මොකක්ද අපි කරන්නේ? මේ කැලරිමීටරයේ පිටිත පුස්තේ තුෂාර තැන්පත් වන තෙක් වර්ගයට එක බැගින් කුඩා අයිස්කට එකතු කරමින් හොඳින් මන්ත්‍රණය කරන එක තමයි කරන්නේ. හරි මෙම පරීක්ෂණයේදී ඊපස් කියලා තියෙනවා පාඨාංක දෙකක් ලබා ගත යුතු වේ. ඒවා මොනවද? ඒතර එකක් තමයි ළමයි අර කැලරිමීටර පුස්තේ තුෂාර තැන්පත් වීම ආරම්භ වන මොහොතේ උෂ්ණත්වමාන පාඨාංකය නැත්නම් ජලයේ උෂ්ණත්වය නෙමයින්නේ. හරි. එහෙම නැත්නම් අනිත් එක දෙවෙනි එක මොකද්ද? ආයෙ දැන් අපි ඔහම තුෂාර තැන්පත් වෙද්දී පටන් ගන්න මොහොතේ ජලයේ උෂ්ණත්වය මැන ගන්නවා. කැලරිමීටර පිටර පුස්තේ උෂ්ණත්වයයි මේක උෂ්ණත්වයයි සමානයි තමයි ගන්න මන්දනය කරනවානේ. ඊට පස්සේ උෂ්ණත්වය තවත් පහළ බහැලා ආයි අපි අයිස් කැට එකතු කරන්නේ නැහනේ. ආයි පරිසරයෙන් තාපය ඇවිල්ලා මේකේ උෂ්ණත්වය ටික ටික වැඩි වෙද්දී ආයි ඔපේ සම්පූර්ණයෙන්ම ඇති වුණාම කැලරිමීටර පිටර පුස්තේ ඔපවත් බව සම්පූර්ණයෙන්ම ඇති වුණාම එතනත් අපි මොකක් කරගන්නවද? උෂ්ණත්වමාන පාඨාංගය මැන ගන්නවා. ඒ දෙකේ මැදනාගේ තමයි ගන්නෙ. මේව පරීක්ෂණයේ පුරාවටම උෂ්ණත්වය ඒකාකාරව තබා ගැනීම සඳහා ජලය මන්ත්‍රණය කරනු ලැබේ. මෙය වැදගත් වෙන්නේ ඇයි? හරි අතරම දැන් මේකේදී අපිට අවශ්‍ය වෙන්නේ කැලරිමීටරයේ පිටර පුස්තේ උෂ්ණත්වයනේ නේ. ඒකින්ද අපි මයිනේ ජලයේ උෂ්ණත්වය. එම් උෂ්ණත්ව දෙක අපිට අර සමාන කරගන්න ජලයේ උෂ්ණත්වයයි පිටර පුස්තේ උෂ්ණත්වයයි කැලරිමීටරේ සමාන කරගන්න තමයි හොඳට මන්ත්‍රණය කරන්නේ. ඒතර ඊට බීදී අර ලබාගත් පාඨාංග දෙක සෙල්සියස් කීයද 23.2යි 23.6 නම් තුෂාරාංක කීයද? ඔය දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. 23.2යි තුෂාරාංකේ මේ වෙලාවේ පරිසරයේ 23.2යි 23.6යි එකතු කරලා දෙකෙන් බෙදන්න. එතකොට මෙතන එන්නේ 23.4ක් නේද? සෙල්සියස් අංශක 23.4ක් කියලා එන්නේ තුෂාරාංකය. 23.4ක්. කාමර උෂ්ණත්වයේ සෙල්සියස් 30ක් වන එක්තරා දිනක කාමර උෂ්ණත්වයේ සෙල්සියස් 30ක් වන එක්තරා දිනක තුෂාරාංකය සෙල්සියස් 25ක් වුණාලු. පහත දී ඇති උෂ්ණත්වයේ ඊට සමග සංප්‍රයුක්ත වාෂ්ප පීඩන P විචලනය වන ආකාරයේ පෙන්වන පස්තාරයේ භාවිතයෙන් සාපේක්ෂාර්ථතාවයේ සෙවීමට ඔබට අවශ්‍යයි සිතන්න. සාපේක්ෂාර්ථතාවයේ ගණනය කිරීම සඳහා ඔබ භාවිතා කරන අදාළ සූත්‍රය ලියා දක්වන්න. ඉතින් අපි තුෂාරාංකය පදනම් කරගෙන එක එක විදිහට සාපේක්ෂාර්ථතාවය ගන්න පුළුවන්. තුෂාරාංකය පදනම් කරගෙන සාපේක්ෂාර්ථතාවය වෙනවා නම් තුෂාරාංකයේදී ජල වාෂ්ප වල සම්ප්‍රයුක්ත වාෂ්ප බීජනේ බෙදන්න ඕනේ. කාමර උෂ්ණත්වයේදී ජල වාෂ්ප වල සම්ප්‍රයුක්ත වාෂ්ප බීජනේ වැඩි කරන්න ඕනේ 100%. කොහොම එවුවත් එකම උත්තරේ එන්නේ. හරි දැන් මෙතන chart එක අපිට දීලා තියෙනවා. එනයින් සාපේක්ෂාර්ථතාවය සොයන්න. දැන් තුෂාරාංකය අපි හොයාගත්තා සෙල්සියස් කීයද මේක නම්? සෙල්සියස් 25යි නේද? ගාන කියන්නේ ඔය. තුෂාරාංකය සෙල්සියස් 25ක් වුණා. සෙල්සියස් 25ක් වෙද්දී මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් පස්තාරයෙන් බලන්න කීය දෙන්නේ. ඔතන බලන්න කීය දෙන්නේ කියලා. එතන 25ක් කියලා වෙනවද? ඔව් 25ක්ම කියලා එනවනේ. හරි මෙතන සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනයේ 25ක් කියලා එනවා. ඊට පස්සේ සෙල්සියස් අංශක මෙතන 30ක් වෙද්දී බලන්න ඒ කියන්නේ කාමර උෂ්ණත්වයේදී සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය කියලා දෙන්නේ 35ක් කියලා එනවා. 35ක් කියලා එනවා. එහෙනම් අපි ගන්නවා RH එකනේ සාපේක්ෂාර්ථතාවය ගත්තොත් මේ පරිසරයේ හරි 25 බෙදීම තුෂාරාංකයේ සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය බෙදන්න ඕනේ කාමර උෂ්ණත්වයේ සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය 35යි. හරි මොනවා හරි පැස්කල් මේ මෙතන රසදිය සෙන්ටිමීටර මොනවා හරි. හරිද? හරි මොකක් හරි ඒකකයක් වැඩි කිරීම මෙතන 100 මොකද ඒකක එන්නේ නැහැ මේ දෙක කැපිලා යන උඩයට ඒකක. හරි මෙතන සුළු කරාම 70 ගණක් මම හිතන්නේ නෑ ඇත්තේ කීයද? ඔව් 71.4ක් එන්නේ. ප්‍රතිශත ලකුණු දාන්න ඕනේ. 71.4යි.
හරි ඊළඟට ඔබ දැමු ලෝහ කුෂ්ඨයක් මතට ඔබගේ ප්‍රාශ්වාත වාතය පිම්බ විට කුෂ්ඨයේ දීප්තිය අඩු වන බව නිරීක්ෂණය කළ හැක. මේට හේතුව පැහැදිලි කරන්න. දැන් ඇත්තටම අපි දැන් වීදුරු කුෂ්ඨයක් හරි මොකක් හරි ඔය වගේ උපදෑපු කුෂ්ඨයකට ප්‍රාශ්වාස වාතය නිකුත් කරොත් ටක් ගාලා මොකද තුෂාර හැදෙනවනේ. ඒකට හේතුව මොකද්ද? අපේ ශරීරයේ දැන් තියෙන ප්‍රාශ්වාස වාතයේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි. අර මම කලින් පේපර් ඩිස්කෂන් එකක් කරා මේ මතක තියාගන්න කිසියම් අවකාශයක ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන්න තුෂාරාංගය වැඩි වෙනවා. ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන්න තුෂාරාංගය වැඩි වෙනවා. දැන් හිතන්න පරිසර උෂ්ණත්වය සෙල්සියස් 30ක් වෙන්න පුළුවන්. හරි මේක ජල වාෂ්ප තව වැඩිපුර දාන්න තුෂාරාංගය හිතන්න දැන් සෙල්සියස් 25ක් වෙන්න පුළුවන්. තවත් මේකට ජල වාෂ්ප දැම්මොත් සෙල්සියස් 27ක් වෙන්න පුළුවන්. ඉක්මනට අපිට උෂ්ණත්වය අඩු කරන් එද්දී 25ට වෙන්න ඕනේ නැහැ 27 දී තුෂාර හැදෙන්න ගන්නවා. ජල වාෂ්ප වැඩි වුණාම. හරි පරිසරයක මතක තියාගන්න තුෂාරාංගය ඒ කියන්නේ තුෂාර හැදෙන උෂ්ණත්වය වැඩි වෙනවා පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණාම. අපි කටින් දැන් එළියේ තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා මේ වාතයේ තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා අපේ ඇතුලේ තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි. ප්‍රාශ්වාස වාතයේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි. ඒකින්ද දැන් හිතන්නකෝ එළියේ වාතයේ තුෂාරාංගය සෙල්සියස් 25යි. ප්‍රාශ්වාස වාතයේ තුෂාරාංගය හිතන්නකෝ සෙල්සියස් 28යි කියලා. සෙල්සියස් 28යි. හරි ප්‍රාශ්වාස වාතය නැත්නම් 28ට වඩා වැඩි වෙන්නත් පුළුවන් නේ. ඔව්. ප්‍රාශ්වාස වාතයේ තුෂාරාංගය හිතන්නකෝ සෙල්සියස් 32යි කියලා. ප්‍රාශ්වාස වාතයේ තුෂාරාංගය සෙල්සියස් 32යි. ප්‍රාශ්වාස වාතයේ උෂ්ණත්වය සෙල්සියස් 37යි. දේහ උෂ්ණත්වය. අපේ ශරීරයේ ඇතුළේ උෂ්ණත්වය සෙල්සියස් 38යි නේ. ප්‍රාශ්වාස වාතයේදී රත්නේ උරන් තේරෙනවා බිම්හම සෙල්සියස් 37ක් වගේ උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. එතකොට සෙල්සියස් 37න් ගෙන ප්‍රාශ්වාස වාතය කටින් එළියට එන ඒකේ ජල වාෂ්ප දිනවනේ. ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි. සෙල්සියස් 37න් නිකුත් වෙච්ච ජල වාෂ්පත් එක්ක වාතය පරිසරයට ආවට පස්සේ පරිසර උෂ්ණත්වයට අඩු වෙනවනේ. එතකොට මේ 37 තියෙන ජල වාෂ්ප සහ වාතය පරිසර උෂ්ණත්වයට එනවා. එද්දී අන්න 32 පහු කරන් එනවා නේද? ඒක කටින් අපෙන් ආපු ජල වාෂ්ප උෂ්ණත්වයේ 37 ඉඳන් 30ට එද්දී එයාගේ ඊට අදාළ තුෂාරාංගය පහු කරන් එන හින්දා ඒ ජල වාෂ්ප ටික මොනවා බවටපත් වෙනවද? තුෂාර බවටපත් වෙනවා අර වීදුරු කුෂ්ඨය මත. ඔපදැමු කුෂ්ඨය මත. ඒක තමයි දී වෙන්න ඕනේ. හොඳයි ඉතින් ඔතනින් අපි දැන් ප්‍රැක්ටිකල් 4ක් ඉක්මනට කතා කරා. අපි තව ප්‍රැක්ටිකල් 5ක් තියෙනවා. දැන් මේ වීඩියෝ එකේ මේ ප්‍රැක්ටිකල් ටික විතරයි කතා කරන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ ඉතුරු ප්‍රැක්ටිකල් 5 ඒකේ අපිට තියෙන්නේ එතකොට විශේෂයෙන්ම මිශ්‍රණ ක්‍රමයෙන් ද්‍රවයක නැත්නම් හරි ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව හොයන්න තාපධාරිතාව වෙන ප්‍රැක්ටිකල් තියෙනවා. සහ ඊට පස්සේ ජලයේ විශිෂ්ට මේ විලයනයේ ගුප්තතාපය සහ වාෂ්පීකරණයේ ගුප්තතාපය වෙන ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒකම තව අපිට තියෙනවා මේ සිසිල නියමය නේ. සිසිල නියමයේ ආශ්‍රිත ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. අන්තිමට සර්ල් උපකරණයේ ආශ්‍රිත ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ප්‍රැක්ටිකල් තව 5ක් තියෙනවා කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ප්‍රැක්ටිකල් 4ක් ඉක්මනින් කරා සහ ප්‍රශ්නත් එක්ක හරි මොනවා ගැටලු තිබ්බොත් අහන්න මම ප්‍රැක්ටිකල් ටියුට් එක ඔයගොල්ලෝ ගොඩක් අය දැන් මේ විදිහට ඩවුන්ලෝඩ් කරගෙන තිබ්බා. ඒකේ සියලුම අංග සම්පූර්ණ නෝට් එක තියෙනවා ප්‍රැක්ටිකල් එක කරන විදිය සහ විශේෂ ගැටලු සහ විශේෂ කරුණු සහ අමතර හිතලා ලියන ප්‍රශ්නත් එක්ක ප්‍රැක්ටිකල් ඒවත් ඇති. මොකද අපිට කෙලින්ම ඍජු ප්‍රැක්ටිකල් ගොඩක් එනවා. ඊට අමතරව හිතලා ලියන ඒවාත් එනවා. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හොඳට වැඩ කරන්න. හරි සියලු දෙනාටම සුබ දවසක්.